අයිබෝන් අපි හැමෝම ජීවිතයේ සාර අර්ථය සොයාගෙන යන මිනිස්සු. ජීවිතය අර්ථය හොයාගෙන යන ගමනේදී ජීවිතය හඳුනාගන්නට අවශ්‍ය කරනවා ඔබත් මමත් ඉතාම නිවැරදිව. ජීවිතය හඳුනාගන්න අපිට මොනවද බලපෑම් කරන්නේ? අපේ චින්තනය එහෙම නැත්නම් අපේ සිතුවිලි අපිට ජීවිතය හඳුනගන්න බලපෑම් කරනවාද? අපේ වින්දනය, අපේ රස විඳීමේ ගුණය ජීවිතය අඳුනාගන්න සහ ජීවිතයේ සතුට හොයාගෙන යන්නට, ජීවිතයේ අර්ථය හොයාගෙන යන්නට අපට බලපෑම් කරනවාද? එහෙම නැත්නම් මේ ලෝකය අඳුන ගන්න අපට බලපාන සෙසු සාධක මොනවද? ඒ ඇතුලේ සාහිත්‍යයට, කලාවට තියෙන වටිනාකම ඉඩ මොන වගේද අපි හොයාගන්නට ඕන? දැන් සාහිත්‍ය කියන විෂය ඇතුලේ උත්තර අරමුණු, එහෙම නැත්නම් උතුම් අරමුණු සාධනය කරගන්න අපි හොඳ පාඨකයෙක් වෙන්න, අපි හොඳ රසිකයෙක් වෙන්න, අපි හොඳ සහෘදයෙක් වෙන්න මොන වගේ පරිසරයක්ද ගොඩ නැංවෙන්නට ඕන? අපි ලිවිසැරි ප්‍රේමයේදී අරමුණු කරගන්නේ හැමදාම සාහිත්‍ය රසය ඔබ තුළ වඩාත් වැඩි දියුණු කරන්නට අවශ්‍ය කරන කතිකාවක්. ඒ කතිකාවට අවශ්‍ය කරන පසුබිම අපි නිර්මාණය කරනවා ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහනේදී. අදත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ අදහස් කීපයක් එකතු කරලා අපි හැමෝටම සංഭാෂණය දෙන්න පුළුවන් වේදිකාවක් මෙහි නිර්මාණය කරන්න. අද මාතෘකාව වින්දනය, චින්තනය සහ සාහිත්‍යය. මහාචාර්ය ජයන්ත අමරසිංහ ගුරුතුමන් ඉතාම ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාට අයිබෝන්. ඒ වගේම මාධ්‍යවේදියෙක්, හොඳ රසිකයෙක්, ඒ වගේම විචාරකයෙක්, සහෘදයෙක් වන සුලෝචන වික්‍රමසිංහ මහත්මයාට අයිබෝන්. මට හිතුණා මේ විඳීම, රස විඳීම තවත් විදිහකට අපිට විඳවීම කියන වචනේත් මෙතෙන්ට ඇඳ ගන්න පුළුවන් මහාචාර්යතුමනි. දැන් රස විඳීම කියලා කියන වචනය ඇතුලේ අපිට කොහොමද අර්ථයක් හොයාගන්න පුළුවන්? මොකද්ද රස විඳිනවා කියලා කියන්නේ? අපි කොහොමද රස විඳින්නේ? මේ මාතෘකාවට මම හිතන්නේ එහෙම තැනකින් ප්‍රවේශයක් ඔබතුමාගෙන් ලැබෙනවා නම් වටිනවා කියලා හිතනවා. මට හිතෙනවා මේ රස විඳීම කියන දේ ස්වාභාවිකව, ඕපපාතිකව, එහෙම නැත්නම් නයිසර්ගික උපතින්ම මිනිසෙකු තුළ ජනිත වන දෙයකට වඩා ඒක සමාජයක ජීවත් වෙන සමාජවාසීන්ගේ කිසියම් ප්‍රයත්නයක් හේතු කරගෙන මිනිසාට උරුම වෙන සංස්කෘතික පුරුද්දක්. ඒක මම හිතන්නේ ආදි ශිෂ්ටාචාරවල ඉඳලම අපිට බැලුවම පේනවා ඒ වින්දනය මිනිසුන් ගොඩනගාගත්තේ බොහෝ ආයාසයෙන්. මිනිසුන් තමගේ ආහාර පාන සොයාගත්තා, දඩයම් මාර්ගය දඩයම් වලින් ඒව කරගත්තා. ඒ අතරෙම ඒ ජීවන අරගලයේ ඇතුලේ මිනිස්සු තවත් ගොඩනගාගත්ත පැත්ත තමයි ඒ වින්දනය, රස විඳීම. ඒක සංස්කෘතික පුරුද්දක් විදිහට උන් ඇති කරගත්තා. දැන් ඒ දඩයමේ ගිය වකවානුවේ ඒ අවස්ථාවේ අපි දැක්කා ඔහු ඒ වනාන්තරයේදී මුහුණ දුන්න සුවදායි හෝ දුක්ඛදායි හෝ බියකරුවක් දැකීම. ඒකට සම්බන්ධ නොවුණු පිරිසට sannivedanaya කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඕන් එතකොට ඒක එහෙම sannivedanaya කරන්න ගුහා චිත්‍ර වලදී මුලින්ම. ඒක පූර්ණ කලාකෘති නෙමෙයි. නමුත් ඒ වුණාට ඕන්ට කියන්න යම් කිසි දෙයක් තිබුණා. ඒක ඒ විදිහට ඕන් පාවිච්චි කරා. ගිනිමෙලේ වටා ඕන් ඉන්නකොට ඔවුන්ගේ සාගිනි නිවෙනකොට දැනෙන සතුට ඕන් ප්‍රකාශ කළා. ඒවට යම් යම් නාදමාලා ආවා. එතකොට ඒ සංගීතයේ ප්‍රකෘතියේ මූලික අවස්ථාව එතන නිර්මාණය, චිත්‍ර කලාව, ගායනය, මේ හැම දෙයක්ම ආරම්භ වුණේ යම්කිසි සංස්කෘතික පුරුදු විදිහට මිනිසාගේ අර නිෂ්පාදන ක්‍රියාවලියේම අංගයක් විදිහට මිනිසුන්ගේ විවේකයත් එක්ක තිබුණේ. එතකොට මේක එක්තරා විදියක ජීවිත කාර්යයේම තවත් අංගයක්. දැන් අපි දන්නවා අපිට මෙහෙම කියන්න පුළුවන් බජර්. දැන් ගමනාගමනයට මිනිස්සු රෝදය යොදාගෙන මුලින්ම කරත්තේ හරි මොන හරි දෙයක් යොදාගෙන දැන් මේක යනකොට වලගොඩේ වල මේක ඉන්න කෙනා විශාල ගැස්සීම් වලට පත් වෙනවා. පස්සේ කාලයක් යනකොට මේක දියුණු වෙනකොට මේ කම්පන අවශෝෂකයක් මේකට එකතු කරගත්තා. අපි මේ ෂොක් ඇබ්සෝබර් කියලා කියන කම්පන අවශෝෂකයක්. මේ කම්පන අවශෝෂකයේ තියෙනකොට අර උඩ මේක ගමන් කරන කෙනාට ඒ වලගොඩේ වලින් එන ගැස්සීම, තිගැස්ම එකවරට දැනෙන්නේ ටිකක් සුව පහසු ලෙස මේ Tamanගේ යාත්‍රාව ගමන යන්න පහසුකාරකයක් වෙනවා මේක. ඒතර මම හිතන්නේ මෙන්න මේ වින්දනය, රස වින්දනය වගේ දේවල් අර මිනිසා දීර්ඝ ඉතිහාසය තුළ නිර්මාණය කරගත් එක්තරා විදිහක කම්පන අවශෝෂකයක්. අපේ ජීවිතයේ පසුබෑම්, පරාජයන්, දුක් වේදනා මේ සියල්ලක්ම අපේ ජීවිතේ තියෙනවා. ඒතර ඒ හමුවේ
මිනිස්සයා ඒකට ප්‍රතිචාර දක්වපු දරා ගනිමින් මිනිසාගේ ජීවන ගමන ඉදිරිය දක්වා යන්න සොයාගත්ත එක දෙයක් තමයි මේ වින්දනය එහෙම නැත්නම් ඒ සංස්කෘතික කලාපය නිර්මාණය කර ගැනීම. මට හිතෙනවා මම මේක දකින ඉතාමත්ම කෙටි අර්ථකථනය අර්ථ විවරණය වශයෙන් මම කැමතියි ඒක අන්නේ ඒ විදිහට දකින්නත් පැහැදිලි කරන්නට. දැන් මහාචාර්යතුමන් පැහැදිලි කර දෙන මේ කම්පන කලාපය, වින්දන කලාපය, එහෙම නැත්නම් චින්තන කලාපය, අවබෝධ කලාපය මෙහෙම අපි මේ වෙන් කරගෙන යනකොට දැන් ඔබතුමන් අපිට තාම හොඳ ප්‍රවේශයක් ලබා දෙනකොට මම කතිකාචාර්යතුමා වෙත යොමු වෙනවා. දැන් රසිකත්වය දැන් අපි ඉස්සර ගුවන්විදුලි වැඩසටහනක් එහෙම අහනකොට නිවේදකයා ආමන්ත්‍රණය කරන්නේ ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවේනි කියලා. පස්සේට විවිධ පර්යාය පද එකතු වුණා මේ රසිකත්වය කියන කාරණය කොහොමද ගොඩනැංවෙන්නේ කියන අදහස හොයාගන්නයි මම කැමතියි ඔබතුමාලගෙන්. එතන දැන් ඒකේ උපත ශිෂ්ටාචාරය කියවුණා. දැන් මේක ඇත්තටම අපි උපදින්නේ පවුලකනේ. හැම දිනම පවුලක් තුල උපදින්නේ. වැඩෙන්නේ සමාජයක. එතකොට ඒ පවුල සහ සමාජය අතර තියෙන සම්බන්ධය දරුවෙකුට රසිකත්වයේ පිළිබඳ කාරණේදී ඉතාම වැදගත්. එතකොට ඔහුට තමන්ගේ අම්මා තාත්තගෙන් සහෝදර සහෝදරයන්ගෙන් දෛනික ජීවිතයේ නොඑක් දේවල් භාෂාවෙන් අපි කතා කරනවා. ඒ කතා කරන්නේ ගොඩක් උපයෝගිතාවල් තියෙන දෙන්න කන්න බොන්න ඒ වගේ sannivedana. මේ sannivedana අරමුණට එහා ගිහිල්ලා ටිකක් සාමාන්‍ය භෞතික දේන් එහාට ගිහිල්ලා භෞතික sannivedanaෙන් එහාට ගිහිල්ලා කිසියම් ආකාරයක වෙනස් sannivedana පද්ධතියක් ගොඩනගන තැන තමයි රසිකත්වයේ ඇති වෙන්නේ. අපි දැන් හිතමුකෝ දරුවෙක් තමන්ගේ තාත්තා හරි අම්මා එක්ක හරි කතා කරනවා කියලා. දවසේ කටයුතු කතා කරනවා. ළමයාට උපදෙස් දෙනවා. ළමයාට බනිනවා. හොඳ දේවල් කියනවා. නමුත් ඒ සියල්ලෙන් ඔබට ගිහිල්ලා වෙනත් මොකක් හරි අත්දැකීමක් තියෙන අතීත සිද්ධියක් කියනවා. නැත්තම් ඉස්සර ඒගොල්ලෝ අහපු දෙයක් කියනවා. නැත්තම් කවියක් කියනවා. නාද රටාවක් කියනවා. එතෙන්දී උපයෝගීතාව වටිනාකමට එහා මෙතන උපයෝගීතාවක් තියෙනවා. හැබැයි යන්නේ උපයෝගීතාවය තමයි රසිකත්වය කියන්නේ. එතකොට එයා අර අත්දැකීමත් එක්ක අනන්‍ය වෙනවා කියලා අපි කියන්නේ. ඒක හිතින් මවා ගන්න හදනවා. දැන් මේ හිතින් මවා ගැනීම කියලා අපි කියන්නේ අර අපේ විදග්ධ වහරේ අපි කියනවානේ පරිකල්පනයේ හාත්පසින්ම සිතලා බැලීම කියලා. මෙන්න මේ සිතා බැලීම කියන තැනට මිනිස්සේ පත් කරන තැන තමයි රසිකත්වයේ පිළිබඳ කාරණය ඇති වෙන්නේ මම හිතන්නේ. ඉතින් ඒ ඇති කරන කාරණය ඉස්සෙල්ලාම ඇති කරන්නේ සමහරට මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබී කියන තැනින් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම තියෙන ගහක් කොලක් ගහ එහෙම නැත්තම් ගෙයක් දොරක් ඇඳුමක් ඒ වගේ. හැබැයි ඒක අර ලෝකයේ ඉහළම කෘතියක් අපි කියන සම්භාව්‍ය කෘතියක් හෝ විශිෂ්ට කෘතියක් හෝ රස විඳින තැන දක්වා ගෙනියන්න ඊගාවට එකතු වෙනවා අධ්‍යාපනය කියලා තවත් කාරණයක්. සමාජය කියලා තවත් කාරණයක්. ඒතකොට මේ ව්‍යුහ ඔක්කොගෙම පෝෂණය කරන ප්‍රමාණය වැඩි වුණොත් අර පරිකල්පනයේ හිතින්ම වාගන්න ප්‍රමාණය එයාගේ වැඩි නම් දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයා හිතින්ම වාගන්න ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි එයා තාක්ෂණික පැත්තෙන් ඒක මවා ගන්න. එතකොට එයා මොනක් දේවල් හදනවා බස් එකක් හදනවා කෝච්චියක් හදනවා ගෙදර රේඩියෝ ගලවලා හදනවා. දැන් ඒක ක්‍රමයක්. දැන් මේ ක්‍රමය ඒක නෙවෙයි. මේ සාහිත්‍ය කලාව පැත්තෙන් ගත්තාම මම සාහිත්‍ය ගැන විතරක් කතා කරන්නම්. මොකද අවශේෂ කලාව ගැන කතා කරොත් තවත් සංකීර්ණ වෙනවනේ. සාහිත්‍ය කලාව වශයෙන් ගත්තොත් කිසියම් භාෂාවකින් එයාට කොයිතරම් දුරට අනෙක් අයගේ sannivedana හැකියාවට වඩා හිතන්න පුළුවන්. එයා රේඩියෝ එක හදන්නේ සමහර විට මනසින්. ඒක කවියක් විදියට, ගද්‍ය පාඨයක් විදියට, රචනාවක් විදියට, සමහරට බොරුවක් විදියට. දැන් අපි කියන්නේ දැන් බොරු කියනවා කියන එක ඒක සරල කාරණයක් නෙවෙයි දැන්. දැන් ඒ කාලේ දැන් අපි දන්නවා මාර්ටි වික්‍රමසිංහ මහත්තයාගේ ඒක චරිතය තමයි බේගල් කියන චරිතය. මේ බේගල් කියන අන්දෝයියා කරන්නේ මොකද අපි දන්නවා ඒ බොරු කිව්වට නිකන් මේ මිනිස්සු කොටවන මිනිස්සුන්ට ඉරිහර කරන බොරු නෙවෙයිනේ. එයා විශාල වශයෙන් කියන කතන්දර. ඒ කතන්දර ඇතුලේ ඇත්තත් බොරුවත් එකට සම්මිශ්‍රිත දේවල් තියෙනවා. ඒකට මේ කුඩා සැමි මේ බේගල් අහන්න අර අන්දෝ අයියට කෑම දීලා නොඑක් සත්කාර කරලා එහෙම කරනවා. එතකොට මේ වගේ මේවා තමයි පරිකල්පනයේ මූලික කාරණා. එතකොට එකපාරට මිනිස්සෙක් ගිහිල්ලා ලියෝ ටෝස්ටෝගේ හරි ඩොස්ටෝස්කිගේ හරි මාගේස්ගේ හරි පොතක් කියවන්නේ නැහැ. එහෙම වෙන්න බෑ ඇත්තටම. එතකොට එහෙම වෙන්න පුළුවන් අර කුඩා කාලේ ඕපාදූපහන මිනිස්සෙක් මේ කතන්දර කලාව කියන එක හරිම මේ ඕපාදූපේ සහ බොරුව එක්ක සම්බන්ධයිනේ. එතකොට ඒවට හූමිටි තියෙන අය නැවත නැවත හොයන් යන අය. එතකොට රසිකත්වයේ මූලික අධියර තියෙන්නේ මෙන්න මෙතන කියලා තමයි මට
මම හිතන්නේ. ඇතරම් දැන් රසිකත්වය පිළිබඳව අපි කතා කරා. එතකොට වින්දනය කියන මේ එක ළඟ හමුවන වචන සුලෝචන මහත්මයා ගාවට මම එන්නේ දැන් මේ විඳීමේ හැකියාව. නැත්නම් විඳිනකොට අපේ චරිතවලට ඒව බලපාන්නේ කොහොමද? එහෙනම් නැත්නම් මේ චරිත ශක්තිය අපට විඳීමේ ශක්තිය එක්ක කොහොමද එක ළඟ තියන්න පුළුවන්? මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගමු කතාවට බිම් පලසක් වෙලා ගන්න. ඔව් දැන් විඳීමේ ශක්තිය සහ චරිත ශක්තිය. දැන් මම හිතන්නේ ඇත්තටම කියනවා නම් විඳිනවා කියලා කියන්නේ මහා අපූර්ව දෙයක්. ඒක මේ අපිට වචනෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මිනිසෙක්ගේ හැඟීම් සමුදාය පුරාම හැඟීම් සමුදායක් ඇතුලේ බිහි වෙන්න. එතකොට දැන් මිනිහෙකුට විඳින්න නම් යම් දෙයක් තියෙන්න ඕනේ. එතකොට යම් දෙයක් කියන්නේ භෞතිකව හෝ අභෞතිකව හෝ යම් දෙයක් දැකීමෙන් ඇසීමෙන් කියවීමෙන් තමයි කෙනෙක්ගේ වින්දනයක් දියුණු වෙන්නේ. එතකොට දැන් චරිත ශක්තිය පිළිබඳ ගත්තත් දැන් චරිත ශක්තියට වින්දනය බලපාන්නේ මෙන්න මේ ආකාරයට. දැන් අපි දන්නවා මිනිස්සු වශයෙන් ගොඩක් දෙනෙක් බිහි වෙනවා. මිනිස්සු වශයෙන් තමයි අපි හැමෝම බිහි වෙන්නේ. නමුත් උසස් රස වින්දනයක් ඇති කෙනෙක්ගේ චරිත ලක්ෂණ එහෙම නැති කෙනෙක්ගේ චරිත ලක්ෂණ වලට වඩා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හේතුව මෙන්න මේකයි. ඔහුට පුළුවන් වෙනවා හැමෝම දකින දෙයට වඩා දෙයක් දකින්න. හැමෝම අහන දෙයට වඩා දෙයක් අහන්න. හැමෝම හිතන දෙයට වඩා දෙයක් හිතන්න. එතකොට පුද්ගලයාගේ චරිත ලක්ෂණය සඳහා වින්දනය බලපාන්නේ ඔන්න ඔය ආකාරයට. හැබැයි මේක ඇතිවීමට එහෙම නිකම්ම ඇති වෙන්නේ නැහැ. මහාචාර්යතුමා කිව්වා වගේ ඒකේ සතත අභ්‍යාසයක් තියෙන්න ඕනෙමයි. ඒ සතත අභ්‍යාසය නැත්තම් කවදාවත් වින්දනය කියන එක වැඩි දියුණු වෙන්නෙත් නැහැ. ඒ ඇසුරෙන් පුද්ගලයාගේ චරිත ලක්ෂණ දියුණු වීමක් ඇති වෙන්නෙත් නැහැ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අද වෙනකොට ඒ తত্ত্বය ටිකක් සෑහෙන දුරට අර්බුදයකට ලක් වෙලා තිබීම. මම එන්නේ මේ වර්තමාන තත්වයට. එතකොට දැන් නිර්මාණකරුවෙක් කියන්නේ කවුද? නිර්මාණකරුවෙක් කියන්නේ ඔහුට ඔක්කොටම ඉස්සලා තියෙන්න ඕනේ හොඳ උත්පාදක ශක්තියක්. ඒ උත්පාදක ශක්තිය හරහා බිහි වෙන නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් තියෙන්නත් ඕනේනේ. ඒතර ওই දෙක එක්ක වුණාම තමයි හොඳ නිර්මාණකරුවෙක් වෙන්නේ. එතකොට හොඳ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ රස විඳින්නේ නැතුව කවදාවත් උසස් රස වින්දනයක් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒතර උසස් රස වින්දනයක් නැති මිනිසෙකුට එහෙම අපි කියමු ඔබ කිව්ව ආකාරයේ චරිත ශුද්ධියක් ඇතිවීමේ හැකියාව නැහැ. නමුත් ඕකත් දැන් පොඩි අර්බුදයකට ගිහින් තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් උසස් රසවින්දනයේ තියෙනවා කියලා අපි හිතන කට්ටියට ඔය චරිත ශුද්ධිය ඇති වෙලත් නැහැ. ඒකට යම් ආකාරය තව හේතු බලපානවා. නමුත් අපිට න්‍යායාත්මක වශයෙන් හරි අපිට මූලික වශයෙන් කියන්න පුළුවන් උසස් වින්දනයක් තියෙන කෙනෙක්ගේ උසස් පරමාර්ථ ඇති වෙනවා කියලා. ඒ උසස් පරමාර්ථ තුලින් ඔහුගේ උසස් චරිත ශුද්ධියක් ඇති වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳ තැනක් ඒක. ඒ කියන්නේ මේ එහෙම වින්දන ශක්තිය, චින්තන ශක්තිය සහ නිර්මාණ ශක්තිය හදන මිනිස්සයා අපිට කොහොම පේනවද? දැන් අපි ඒ ප්‍රතිරූප වන්දනාවකට ලක් කරනවා. ඒ තමයි රසිකයා හිතනවා මේ තුල ඉන්නා වූ මේ මහා මනුෂ්‍යයා මේ හා සමාන ගුණ සමුදායකින් යුක්තයි කියලා. නමුත් ඒ අපිට ප්‍රශ්න කරන්නට පුළුවන් තැනට බරපතල විදිහට ප්‍රශ්න කිරීම සඳහා යොමු වන්න පුළුවන් තැනට පැමිණ තිබෙනවා. මේක වෙනම තැනක තියලා සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා මට අවසරයක් දෙන්න. එතනින් ආයි පිම්මක් පැනලා අපි මාතෘකාවට එන්න. මහාචාර්යතුමනි දැන් රස විඳීම කියන කොටසට ගියාම එහි ප්‍රභේද අපට හඳුනා ගන්න පුළුවන් රස විඳීමේදී. අපි කොහොමද මේ රස විඳීමේ ප්‍රභේද හඳුනාගන්නේ? රස විඳීම කියන කාරණය වර්ග කර දක්වා අපිට ලිහලා බලලා විස්තර කරන්න ගියොත් අපිට කොහොමද මේ භෞතික සුන්දරත්වය රස විඳින්න අපේ සිතුවිලි හදාගන්නේ, අපේ මනස හදාගන්නේ? හොඳයි. ඔය යොමු කරන කාරණය දැන් එතෙන්දී මගේ මතකයට නැගෙන්නේ විශේෂයෙන්ම මේ දැන් වින්දනයේ ප්‍රාථමික අවදි සකස් වීම. විශේෂයෙන්ම අපේ දැන් සමාජයට පිවිසෙන කුඩා දරුවා
මේක විශේෂම 18 19 වෙනි සියවස්වල විශේෂම ඉංග්‍රීසි සාහිත්‍යයේ ඒ ළමයාගේ භාවලෝකය විචිත්‍ර කිරීම සඳහා වෙනම සාහිත්‍යයක් ළමා සාහිත්‍ය කියන එකේ චින්තක සඳහන් කළ සමහර වෙලාව ළමා කවි ටික. දැන් ඇත්තට මේ ආభాසයෙන් තමයි අපේ සිංහල භාෂාවෙන් පවා ළමා කවිය 19 වෙනි සියවසේ රාජකරුණා වැනි කවීන්ගෙන් ඒක ලියවෙන්නේ ළමයාට අපි මේ ජීවත් වෙන ලෝකය මේ පරිබාහිර ලෝකයේත් එක්ක සම්බන්ධතා ඉතාමත් සුබට ලෙස ගොඩනගා ගැනීමට අවශ්‍ය වෙන මාවත තමයි මේ විවර කරලා දුන්නේ. අහසේ පියාම් සරණ පක්ෂීන් ගස්වල තියෙන විවිධ පළතුරු වර්ග ගංගා ඇලදොල ඉන්න විවිධ මසුන් මේ හැම දෙයක්ම විචිත්‍ර සුන්දරත්වයක් විදියට ළමා මනසට ගෝචර කරා. එතකොට ළමා මනස මේවල් සංජානනය කරේ මේ Tamanගේ භවලෝකය ඇතුළේ මේවා නිර්මාණය කරගත ඉතාමත්ම ප්‍රියමනාප වූ ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවක් විදියට. දැන් මේකම තමයි මම හිතන්නේ ඉතාමත්ම වැදගත් සුනිල් සාන්ත කියන සංගීතඥයා. ඔහුගේ සංගීතයේ ගොඩක් කලාපවල තිබුණෙම දැන් බෝවිටියා දන් ඒ ගීතවලම ඒ ඇත්ත වශයෙන්ම ඔහු ජීවත් වුණු පරිසරයේ දුටු චමත්කාරය ඔහු සමග හිටිය ඔක්කොම හෙළහවුලට සම්බන්ධ කවීන් සහ වැඩි දිනෙක ඒ නිර්මාණකරු හරිම අපූර්ව චමත්කාර ජනක ලෙස මේ ළමා ලෝකය සහ ඒ ගැමි පරිසරය ආශ්‍රිතව තිබුණු භෞතික දේවල් විචිත්‍ර සංකල්ප රූප පද්ධතියක් විදියට භාෂාවට නැගුවා. ඒ විතරක් නෙවෙයි ඒ භාෂාත්මක සංකල්ප රූප පද්ධතිය නාද සරණියක් බවටත් ගායනයේ අපූර්ව හඬක් බවටත් පත් කරා. එතකොට මේක එක අතකින් ලංකාවේ සංස්කෘතික මිනිසා වින්දනය හුරුපුරුදුක පරම්පරාවක් නිර්මාණය කර ගැනීමේ ඉතිහාසය අපි මෑත අතීතයට යනකොට මෙතන තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. කුමාරතුංග මණිදාස, ආනන්ද රාජකරුණ, එස් මහින්ද හිමි කියන ළමා කවි රචනා කරපු උදවිය. ඇත්තටම ඉස්සෙල්ලම ඒ වින්දනය පිළිබඳ ප්‍රාථමික අභ්‍යාසය ඉස්සෙල්ලම වුන් ලබා දුන්නා. ඒතර ඒකත් එක්ක සරල කවි. දැන් ඒ කවි ඇත්ත වශයෙන්ම ගායනා කරන්න පුළුවන් තාලයකට අනුකූලව ගායනා කරන්න පුළුවන් ඒවා. දැන් සමහර ඒවා එතකොට ලෝකයේ තියෙන ඇත්තටම මොකද බලමු මේ රටාවක් තියෙන හැම තැනකම. මේ රටාව අපි ඉස්සෙල්ලම අපිට හුරු කරනවා. දිලිහි ආකාශයේ බබලන මල් තාරකා බැබලි ආකාශයේ දැන් එකම වචන පද්ධතියේ තියෙන රටාව රිද්මය උඩයට කරලා හරිය ලස්සන ඒ රටාව රිද්මය අපිට මුණ ගැස්සුවා. එතකොට මේ දරුවා ළමයා කුඩා ළමයා සමාජයට යනට වින්දනයේ හෝඩි පොත මුල් පොත පරිසරය ආශ්‍රයෙන් තමයි දැක් දුටු ගහ කොළ ඇල්ල දොළ මේ හැම දෙයකම ඒවා රටා රිද්මානුකූලව කොහොමද අපි ඒවා පෙළගස්සගන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මූලික ප්‍රවේශයක් අපිට ලැබුණා. ඒක ක්‍රමිකව ගොඩනගාගෙන යන්නා වූ වෙනත් විදියක කියනනම් ඒක ග්‍රන්ථ වශයෙන් මේ ගොඩාක් ලේඛකයෝ පාසල් පෙළ පොත්ම නෙමෙයි උන් සම්පාදනය කරේ. අතිරේක කියවීම් පොත් මාලාවක් මහින්ද හාමුදුරන්ගේ පොත් අරගෙන බැලුවොත් තේරෙනවා පළවෙනි බාලාංශයේ සිට ක්‍රමයෙන් 6-7 ශ්‍රේණි දක්වා එහෙම පොත් මාලාවක් සම්පාදනය කරන මේ හැම පොතකම තිබුණේ ලෝකේ වින්දනය කරන හැටි. ඒ වින්දන අභ්‍යාස ටික තමයි කුඩා දරුවට ඉස්සර වෙලාම දුන්නේ. දැන් මීටත් වඩා හරි රසවත්. මේ අපේ මේ 19 20 සියවස්වල මේ වින්දනය රස වින්දනය හෝ එහෙම නිර්මාණකරණය වගේ දේවල් පිළිබඳ අපේ හිටපු පුරෝගාමීන් ඉදිරිපත් මේ ඔවුන්ට මඟ පෙන්වීම ලැබුණ හැටි. දැන් හොඳම දේ තමයි කුමාරතුංග මුනිදාස පිය සමර කියනවා ඔහුගේ පියා වෙද මහත්තයෙක් ඒ සංස්කෘත භාෂා පාලි මේ භාෂා පිළිබඳ අවබෝධයක් ඇති වියත් දැනුමක් තියෙන වැඩිහිටියෝ ටික ගෙදරට එක්රැස් වෙනවා. කජුගස් සහ කෙලිබිම හැරපියා කුමාරතුංග කියන කුඩා ලදරුවා අසල රැඳෙනවා මේ වැඩිහිටියන්ගේ කතාවට සම්බන්ධ. මොකද ඕන් කියන කතන්දර හරි රසවත්. එතකොට ඒකත් එක්ක මේ ගෘහස්ත පරිසරයේ ඇතුළතම වින්දනයට නැමියාවක් ඇති දරුවන්ට ඉඩ හැදුන හැටි. මානවසිංහගේ ළමා කාලේ කියන ඔහු පොද්දණ්ඩාවේ පන්සල අසල තිබුණ කඩවර වැවේ ළමයි එක්ක දවල් දවසේ දියේ කෙලියේ දවසට දෙතුන් වරක් නානවා. අර වියත් හාමුදුරුවෝ ඇවිල්ලා පන්සලේ කතා කරන ධර්ම සාකච්ඡාවලට කන් දෙන්න මේ වැවට පීනන්න යන්නේ නැතුව මානවසිංහකට දරුවා අර කතාවට කන් දෙන්න කැමතියි. රයිපීල් තෙන්නකෝන්ගේ ජීවිතය ගැන කියනකොට ඔහුගේ වැඩිහිටි සහෝදරියන් ගමේ සිද්ධ වෙන දේවල් පිළිබඳ මම හිතන්නේ මේව හොදෙක් ඕපදූප නෙවෙයි යම් සිදුවීම් ගැන කියනකොට අර ඒ කුතුහලයෙන් අර කතන්දර විදියට කියන කතන්දර අහන් ඉන්නවා. ඒතර මේ අපි දකින වැඩිහිටි හැම ලේඛක චරිතයක්ම නිර්මාණය වුණේ ඔවුන්ට යම්කිසි අනුබලයක් ලැබුණා සාහිත්‍ය පිළිබඳ ඇසූ පිරූතෙන්
ඇති උදවිය කරන කතාබහට සමන්දීම. එතකොට ඒ වගේම ඕන් ඊට පස්සේ ඒ ලෝකය තවත් විචිත්‍රණය කළ ළමා සාහිත්‍ය බවට නිර්මාණය කරා. දැන් මේක අපිට පේනවා බොහොම ක්‍රමිකව සිද්ධ වුණා. ඊට පස්සේ දැන් අපිට පේනවා කුමාරතුංග මුනිදාස පහළ බාලාංශයේ ඉඳලා විශාල පොත් ප්‍රමාණයක් ශික්ෂා මාර්ගයේ කියවන නුවණ මෙහෙම පොත් රචනා කරා. එතකොට මේ රටේ රසිකත්වයේ නිර්මාණශීලී හැකියාවන් ඇති පරපුරක් නිර්මාණය කරා. ඒකේ ප්‍රාථමික අධියර කුඩා ළමයාගේ වින්දන ශක්තිය දියුණු කිරීම. එතකොට මේ ළමයා තමයි පරිණත වැඩිහිටියෙක් බවට පත් වෙනකොට වඩාත් නිර්මාණශීලී තවත් වින්දනයේ ඉදිරි කලාපවලට යන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් කරන්නේ. තව එකක් වුණා රජර මේ මම කතා කරේ සිංහල භාෂක සමාජය ඇතුලේ. ඒ වගේම අපේ ලංකාවේ දැන් 18 19 වෙනි සියවස්වල විශේෂයෙන්ම මේ වෙළඳාම සහ විවිධ වාණිජ කටයුතුත් එක්ක ලංකාවේ ප්‍රභූ පන්තියක් නිර්මාණය වෙනවා. ඒ කට්ටිය මිනිරන් කර්මාන්තය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කරත්ත ප්‍රවාහණය වෙනි විවිධ මේ වෘත්ති එක්ක අර ධනවාදයේ උදා වෙච්ච නව ජීවිතයේ ආර්ථික මේ නැගිටීමක් ඇති පරම්පරාවක් වුන් සවිමත් පරම්පරාවක් බට බිහි වෙනවා. මේ අයට ඊට පස්සේ මේ දරුවන්ට විශේෂයෙන්ම බටහිර අධ්‍යාපන එංගලන්තයට ගිහිල්ලා උන් අධ්‍යාපනය ලැබුණා. එහෙම නැත්නම් සංස්කෘතියේ තියෙන සමහර දේවල් ඉගෙන ගත්තා. මේ අයගේ ගෙවල් වල සමහර වෙලාවට දැන් චාල්ස් සොයිසගේ අපි මේ කියවනකොට සොයිසා චරිතය ඒ සොයිසා චරිතයේ තියෙනවා රාජ්‍යකීය ප්‍රභූවරු ගෙදරට එනකොට බටහිර සංගීත සන්ධවනී නාවික හමුදා වාද්‍ය තූර්ය වාද්‍ය කණ්ඩායමට ඒව වාදනය කරා. ඒතර ඔවුන්ට එක පැත්තකදී ඒ ආభాසය ලැබුණා. ඒතර බටහිර සම්භාව්‍ය සංගීතය පිළිබඳ තියෙන සන්ධවනි තියෙන ග්‍රැමෆෝන් 30 ඔවුන්ගේ නිවාසවල තිබුණා. දැන් ඔය ජේම්ස් පීරිස්ගේ පුතා චාල්ස් ජේකබ් පීරිස් අපි මේ දේවර් සූරිසේන ඔහු අහනව ඔහුගේ ගෙදර තියෙන මේ අපරදිග විශිෂ්ට නිර්මාණ. එතකොට මෙන්න මේ විදිහේ 19 වෙනි සියවස වෙනකොට අපේ පරිසරය ඇතුළෙම පෙරදිග දේවල් වෙන්න පුළුවන්, අපරදිග සංස්කෘතිය වෙන්න පුළුවන්, වින්දනය සහිත ශිෂ්ට සම්පන්න වින්දනයක් අපේ සමාජයේ ව්‍යාප්ත වෙලා ඒකට නිරාවරණය වෙච්ච පරම්පරාවක් එනවා. එතකොට ඒ පරම්පරාවේ ඊළඟ දෙවෙනි තුන්වෙනි අධිරය වලට එනකොට 1920 1910 වගේ වෙනකොට ලයනල් වෙනි ඉතාම ලෝක ප්‍රකට මට්ටමේ පිරිසක් බිහි වෙනවා. ලංකාවේ 43 කණ්ඩායම කරන මේ චිත්‍රකලා කුලකය බිහි වෙනවා. අනිත් පැත්තෙන් සිනමාවට එනවා. දැන් එක ක්‍රමික අධිරවල් දක්වාම මේ සංස්කෘතික වින්දන කියන සංස්කෘතික ගොඩනැගීම මුහුකුරා ගිය ඉතාමත්ම සාරවත් සංස්කෘතියක් අපිට තිබුණා. ඕක තමයි මම හිතන්නේ අපේ ඒ ප්‍රාථමික ළමා සාහිත්‍යයේ ඉඳලා විදග්ධ චිත්‍ර කලාව, විදග්ධ සංගීතය ආදී හැම දෙයක් දක්වාම වර්ධනය වීමේ කෙටි ඉතිහාසයේ ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් සංස්කෘතික වින්දන මිනිසුන් නිර්මාණය වෙච්ච රටක් මේක. අද ලෙවිසිරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්නේ වින්දනය, චින්තනය සහ සාහිත්‍ය පිළිබඳව මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා සහ මාධ්‍යවේදී සුලෝචන වික්‍රමසිංහ මහත්මයා එක්ක මේ කතිකාව ගොඩ නංවමින් තිබෙන වෙලාව. අපි විරාමයකට යන්නට කලින් මහාචාර්යතුමන් අදහස් දැක්වුවා මේ භෞතික පරිසරය විඳින්නේ කොහොමද, රස විඳින්නේ කොහොමද, ඒ සඳහා නිර්මාණකරුවාගේ බලපෑම සහ නිර්මාණ පිළිබඳව එතුමන් මතක් කළා. මම දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් වෙත නැවතත් යොමු වෙනවා එතෙන් සිට ඉදිරියට ගමන් කරන්න. දැන් කොහොමද දායක වීමෙන් රසවින්දනය ලබා ගන්න? කියන්නේ මේ රසවින්දනය කියන්නේ දායක වීමක්ද? අනිත් පැත්තට ගත්තයින් පස්සේ දැන් මොකද හැමෝම නිර්මාණකරුවෝ නෙවෙයි, හැමෝම කවියෝ නෙවෙයි. පූර්වාචාරින් කියන විදියට සමාජයේ කලාකරුවා බිහි වෙන්නේ ඉතාම සීමිත විදියට. ඒ කියන්නේ මේ දහසකුත් සමහරවිට දසදහසකුත් දෙනාගෙන් එක්කෙනෙක් කලාකරුවෙක් වෙන්න පුළුවන්. එතකොට සෙසු අය විඳින්නම් බවට පත් වෙනවා. එතකොට විඳීම එහෙම නැත්නම් මේ දායක වීම තුල රසිකත්වය එහෙම නැත්නම් රස විඳීමේ ගුණය වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගන්නයි මම ඔබතුමාට ආවට එන්නේ. මම හිතන්නේ අපිට ටිකක් යන්න වෙනවා ටිකක් රසවින්දනය, චින්තනය මේ දෙකම අපි කතා කරනවානේ. පොඩි බැරහැරුම් තත්වයක් තියෙනවා. ඒ කියන්නේ පොඩි බැරහැරුම් තත්වයක් කියන්නේ මේ බොහොම සංකීර්ණ තත්වයක්. දැන් ආනන්ද කුමාරස්වාමී මහත්මයා මේ රසවින්දනය ගැන හුඟක් දේවල් හිතපු කෙනෙක්, ලියපු කෙනෙක්. ඔහු පෙන්නලා දෙන දෙයක් තමයි දැන් ප්‍රතිමාවක්, චිත්‍රයක් රසවිඳීමට කලින් නිර්මාණය කරනවානේ. මේ නිර්මාණය කරනවා කියන්නෙම එක්තරා අන්දමක
අපි අර ප්‍රතිමාවේ ඉන්න චරිතය බවට පත් වෙනවා. දැන් මේක කිව්වහම ටිකක් හිතන්න බැරි දෙයක්. එතකොට දැන් මේ කිසියම් චිත්‍රයක් අඳිනවා කියන්නෙම ඒ චිත්‍රයත් එක්ක ඒකාත්මික වෙනවා. දැන් ඔහු පෙන්වලා දෙනවා එක්තරා අන්මක මේ රසාස්වාදයේ පරමත්වය ගැන එක්තරා චීන චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් ඇඳලා ඒ රජමාලිගාවක් තියෙනවා කුරුල්ලෝ ටිකක් ඉගිල්ලා යනවා අන්තිමට ඒකේ පරිකල්පනය තමයි ඒ ඇත්තටම ඒ චිත්‍රයෙන් කුරුල්ලෝ ඉගිලිලා යනවා. තව අවස්ථාවක මේ ග්‍රීක සිතුවමක් මිදිපොකුරක් අඳිනවා ඒ චිත්‍ර ශිල්පියා කොයිතරම් මේ මිදිපොකුර තාත්වික වෙනවද කියනවා නම් ඇත්තටම කුරුල්ලෝ ඇවිල්ලා මේ මිදිපොකුරකට කොටනවා. එතකොට දැන් මේ කුමාරස්වාමී මේවාදී හුඟක් පෙරදිග සහ අපරදිග කලා න්‍යායන් එකතු කළා. එකතු කරලා ඔහු කියන එක කතාවක් තමයි කිසියම් ආකාරයකට දේවත්වය සහ කියන්නේ ඩිවයිනිටි දේවත්වය සහ රසාස්වාදය අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට මේක රසාස්වාදය ලබා ගන්නවා කියන්නේ කිසියම් ආකාරයක දේවත්වය ලබා ගන්නවා. දැන් කාව්‍ය රසාස්වාදය බ්‍රහ්මාස්වාදයේ සහෝදරයාය කියලා තමයි පෙරදිගත් සඳහන් වෙන්නේ. එතකොට මේ මට්ටම තමයි මේ රසාස්වාදයයි චින්තනයයි දෙකම එකතු වෙන තැන. දැන් කලාව කියන කාරණේ තියෙන බරපතල දේ තමයි මේක මිනිස්සුන්ගේ හැම අංශයක්ම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එක්තරා විචාරකයෙක් කියනවා චිත්ත රූප ඇසුරෙන් දැනුම සපයනවා. කලාවේ චිත්ත රූප වලින් දැනුම සපයනවා. ඒක බුද්ධි ගෝචරයි. බහුවිධ මනෝගතීන් පුබුදුවන නිසා මනෝවිද්‍යාත්මකයි. එක පැත්තකින් මිනිස්සුන්ගේ තර්ක ඥානය පුබුදුවනවා විවිධ රූප පෙන්නලා. එතකොට මිනිස්සු හිතන්න ගන්නවා. එතකොට ඒක බුද්ධි ගෝචරයි. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ හැඟීම් වලට භාවාත්මක දේවල් වලට කතා කරනවා. මේ පැත්තෙන් මනෝවිද්‍යාත්මකයි. අනිත් පැත්තෙන් ඉඳුරන් පිනවනවා. එතකොට සන්තුෂ්ටිදායකයි. එතකොට මූලික මිනිස්යාගේ කාරණා කීපයක් එකතු වෙලා තිනවා. අනිත් පැත්තෙන් සහෘදයා උත්කර්ෂයටපත් කළ වසඟ කරනවා. අපි ආපහු යනවා එක දෙයක් එක චිත්‍රපටි ආපහු බලනවා. අපි රිවයින්ඩ් කරලා බලනවා. වසඟකාරී. දැන් උගක් ප්‍රසිද්ධ වචනයක් වසඟකාරී කියන එකේ මූලික අර්ථය ඒකයි. නැවත නැවතත් කිරීමට හිතෙනවා. ඒ අතින් වසඟකාරී. අනිත් පැත්තෙන් සුන්දර මනෝභාවයන් අසුන්දරේව නෙවෙයි. කලාවේදී මලමිනියක් පෙන්වුවත් මේක සුන්දරයි. ඒක භෞතික ලෝකයේ තියෙන මලමිනිය නෙවෙයි. අපි නැවතත් බලනවා. එහෙනම් සුන්දර මනෝභාවයන් පුදුන නිසා සෞන්දර්යාත්මකයි. හදවතට වඩා සමීපයි. හෘදයාංගමයි. ඒ එක්කම ජීවිතේ වෙනස් කරන නිසා විප්ලවකාරී. එතකොට බලන්න මේක ඇතුලේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මම මේ කිව්වේ බැටිබි කුඩා හෙට්ටි කියලා මේ අපි ප්‍රකට කවියෙක් මේ මහාචාර්යතුමා පරිශන පවත්වලා තියෙන ඒ කවිය ගැන ඔහු මාක්ස්වාදයේ මුල් කොටගෙන ලියලා තියෙනවා කැඩපත් රූපේ කියලා කලාව රස විඳීම ගැන පොඩි අටුවාවක්. එතකොට ඒක පටන් ගන්න ඡේදය තමයි මම සාරාංශ කරලා ගත්තේ. එතකොට දැන් මේකෙන් පේනවා මේක හතර අතට විහිදෙන ඒ දෙයක් රසවින්දනය සහ චින්තනය. ඒගාවට මම කැමතියි අපේ සුලෝචන මහත්මිය තා හොඳ තැනකට ගෙනාව සාකච්ඡාව මේ චරිත සුද්ධිය සහ පාරිශුද්ධභාවය කලාවෙන් ඇති වෙනවා. නමුත් කලාකරුවා සහ ලේඛකයාම ඇතැම් විට කොහොමද ඔය කියන සීමාවෙන් ඔබට යන්නේ. ඒක මම හිතන්නේ එච්චර ලොකු මේ සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. කවියා හෝ ලේඛකයා ඉන්නේ සාමාන්‍ය ශිෂ්ටාචාරයේ මේ නීති රීති උඩ නෙවෙයි. මං කියන්නේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දක්කොත් දොස්ටෝස්කි ඇත්ත වශයෙන්ම සූදුවන්තුවෙක්. ටෝස්ටෝයි නොයෙක් දුරාචාරවල නියැලලා ඒකම නැවතත් තමන් පාපොච්චාරණය කරපු කෙනෙක්. මාකේස් ඔහුගේ මං හිතන්නේ යම් එක උපන්දිනයකට ඔහු කරපු දුරාචාර වැඩ සංඛ්‍යාලයකන හදලා පෙන්නනවා. එතකොට දැන් මේවෙන් අදහස් වෙන්නේ මේ මොකද්ද? මේ අයට ශිෂ්ටාචාරයේ සාමාන්‍යයෙන් තියෙන නීති රීති සදාචාර රාමුව තුල ඉන්න බෑ. මොකද පරිකල්පනාත්මක භාවය වැඩි. ඒ පරිකල්පනාත්මක භාවය වැඩි වුණාම භෞතික ලෝකයේ තියෙන සීමා එක්ක යම් ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම තමයි කලාව කියන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම මිනිස්සු දියවි ලෝකෙට දෙන දෙයක්. ඒ කියන්නේ කලාව කියන්නේ තමන්ගේ තියෙනවනේ මොනවා හරි සදාචාරය මුදල් මොනවා හරි දේවල් ටිකක් මිනිස්සු එකතු කර ගන්නවානේ ජීවිතේ. කලාකාරයා කරන්නේ මේ ටික දියවි එක්ක හොඳ නම වෙන්න පුළුවන්, එක්ක සෞඛ්‍ය වෙන්න පුළුවන්, කායික මානසික එක්ක මුදල් වෙන්න පුළුවන්. මේ ටික දිය කර ලෝකෙට පොවන එක තමයි කරන්නේ. එතකොට එහෙම පොවනකොට එයාට අර සීමාවෙ ඉන්න බෑ. දැන් කුමාරගම කවියා කියන පද්‍ය පන්ති ඉවර කරනකොට කියනවානේ මගේ රජ දහනේ ඇඹිලිය පාසි පෙඳ පොල් කටු පොල් එලි රන් කාසි.
මට තියෙන රන්කාසි තමයි මේ පෙඳ පොල් කටු පොල්ලෙලි ඇඹිලිය පාසි මට රන්කාසි විදියට පේනවා. රජසිටු දිනුමද හැදුමද ලේසි. කවියෙකු උපතද දිනු වැනි සෑසි. රජ හැදෙන්න සිටුවරයෙක් හැදෙන්න උපදින්න හැදෙන්න ලේසි. හැබැයි කවියෙක් හරි ගැඹුරු අර්ථයෙන් කවියෙක් උපතද දිනු වැනි සෑසි. මුනිවරයෙක් නැත්නම් බුදුවරයෙක් දිනුවා වගේ. ඔහු ලෞකික බුදුවරයෙක්. ඔහුට බුදුන්ට තියෙන අර ශික්ෂණය විනේ නැහැ. ඔහු සමහරට සුරාපානය කරනවා වෙනත් දතුරේ දෙනවා. හැබැයි ඔහු යම් ආකාරයක බුදුවරයෙක්. ඉතින් ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් මිනිස්සු හිතනවා මේ කලාකරුවන් පිළිබඳ සාකච්ඡා කරනකොට ඒක සුළුචන හොඳ තැනකින් මතු කළා මොකද්ද මේ වෙන්නේ කියලා. අපි මේ වින්දනය කියන එක ගත්තොත් කලාවෙන් මිනිහෙක් වින්දනය කරනවා නම් 10%ක්. 250ක් අර ඒක නිර්මාණය කරපු කලාකරුවා වින්දනය කරලා තියෙනවා. එතකොට 10 වින්දනය කරන මිනිහත් මේ තරම් භ්‍රාන්තියට කම්පණයට පත් වෙනවා නම් අරක හදන්න ගිය මිනිහා සම්පූර්ණයෙන්ම උමතු තත්ත්වයකට පත් වෙනවා යම් ආකාරයකට සාපේක්ෂව. එතකොට මේ උමතු තත්ත්වය පාලනය කරගන්න යන අරගලිය තමයි මේ තියෙන ප්‍රශ්නවල මේ පෙන්වන්න පුළුවන්. ඒ හින්දා තමයි අර ප්ලේටෝගේ කතාවේදී ප්ලේටෝ සමහරට කියන්න ඇත්තේ මේ වගේ මිනිසුත් එක්ක මේ නගර නිර්මාණය කරන ඒවා මේ වගේ දේවල් වලදී යම් ගැටුම් වෙනවා කියන එක අපි හිතලා බලන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවල් වලට කලාකරුවා කියන්නේ සමාජයකට ඇතුවත් බැරි නැතුවත් බැරි මිනිහෙක්. දැන් අන්දරේ කියන විදිහටම වැඩ කළා නම් රට පාලනය කරන්න බෑ. නමුත් රජුරවන්ට අන්දරෙත් ඕනා. එතකොට මේ මොකද්ද මේ? ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපිට දැන් අපේ මහාචාර්යතුමා ඊටාම වැදගත් අපේ කලාවේ අර මූල ආරම්භය ගැන සාකච්ඡා කළා. මට හිතෙන්නේ අපිට වෙච්ච එකක් තමයි මේ 50 ගණන් වලින් පස්සේ අපේ අධ්‍යාපනයේ දිගටම විශ්වාසය තිබ්බේ අපි කිව්වත් නැතත් මේ කලාව පිළිබඳවම නේද දිගටම. එතෙන්දී උනේ අපි එක තැනක අපි නතර වුණා. අපි ලෝකෙත් එක්ක යන්නේ නැතුව එක තැනක නතර වෙලා අර ඒ දෙයින්ම අපි මුළු ශිෂ්ටාචාරෙම කොට දාන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි හිතන්න හොඳ නැහැ කලාවෙන්ම වින්දනය අවශ්‍යයි, චින්තනය අවශ්‍යයි. නමුත් ඒක ශිෂ්ටාචාරය හෝ සමාජයේ මුළුමනින්ම ඒකෙන්ම සකස් කරගන්න බෑ. ඒක කොටසක් විතරයි. ඉතින් ඒකත් අපි හිතන්නට ඕනේ. ඉතින් මෙහෙම පරාස ගණනාවක් තියෙනවා විදිහට මම හිතන්නේ අපිට කතා කරන්නේ. ඔව් ඇත්තටම මේ හරි වටිනවා. මම අර ඊටාම වටින තැනක් තමයි ඔබතුමන්ගේ අදහසේ ආපු මේ සාරාංශ කළ ගත්තොත් එහෙම මේ කලාකරුවා කරන්නේ දියවි අදහස් ලෝකෙට දෙන එක කියලා. ඒක අපි සාමාන්‍යයෙන් එදිනදා සමාජයේ චරිතවලට ආරෝපණය කරලා බැලුවොත් එහෙම රංගන ශිල්පියෙක් තමන්ගේ ජීවිතය කොයි තරම් දිය කරනවද ඒ නිර්මාණය වෙනුවෙන්. නිර්මාණකරුවෝ තමන්ගේ ජීවිතයේ දේවල් කොයි තරම් දිය කරනවද. සමහරවිට පෞද්ගලික ජීවිතය වෙන්න පුළුවන් කොයි තරම් දිය කරනවද. දැන් එහෙම බැලුවහම මේ අදහස ඊටාම ගැඹුරු අර්ථයෙන් විග්‍රහ කරගන්න අපිට පුළුවන්කම තිබෙනවා. දැන් ලෝකය නිර්මාණය වෙනකොට ලෝකයේ ගුණ අගුණ කියලා දෙකක් නිර්මාණය කරන මිනිස්සුන්ට දැන් එතකොට මේ යහගුණ නිර්මාණය වෙන්නේ එතකොට මේ යහගුණ දැකලා ඒ රස විඳින්න. දැන් අපි කලාව සාහිත්‍ය නිර්මාණ වගේම මේ හොඳ දේ දැකලා සතුටු වෙන්න කියන කාරණය කොහොමද අපේ චින්තනයට බලපාන්නේ? මොකද හේතුව මේ උක සමහර වෙලාවට මේ මාතෘකාවෙන් පරිබාහිරව තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. මට හිතෙනවා හැබැයි ඔබතුමන්ට පෙර මතු කරපු කාරණාවත් එක්කම ඒකත් මෙතෙන්ට දාගන්න පුළුවන් කියලා. මේ ඒකට පොඩි වාසනා ගුණයකුත් තියෙන්න ඕනේ මම හිතන්නේ. දැන් අපි කියමු හොඳ දේ දැකලා හොඳ පැත්තට යන්න. නරක දේ දැකලා ඒ වගේම ඉතින් නරක පැත්තටත් යන්න ඕනේනේ. මම හිතනවා ඒකට පොඩි වාසනා ගුණයකුත් තියෙන්න ඕනේ. කොච්චර හොඳ දැක්කත් වාසනා ගුණයක් නැත්නම් ඔහුට මං හිතන්නේ ඒ හොඳ කියන පැත්තට යන්න පුළුවන් කියන එක. දැන් පැහැදිලි ලෙසම මා මුලින් සඳහන් කර කරුණටම එක්කව කරනවා නම් හොඳ දේවල් දකිනවා අපි. ගොඩාක් දේවල් දකිනවා. නමුත් අපි හොඳ වෙලාද තියෙන්නේ? අපි කොතනද ඉන්නේ? ඇයි අපිට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකට හොඳම උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් ජේෂ්ඨ කතිකාචාර්යතුමා කිව්ව මේ නිර්මාණකරුවෝ නිර්මාණ දිය වෙලා කොච්චර ජීවිතේ දියව කරලා හරිනවද කියලා. ඒ වගේම තමයි විඳින්නත් නිර්මාණකරුවා සමගම දිය වෙනවා.
ඔහු දියවෙලා ගිහිල්ලා තමයි නිර්මාණය සහ වින්දනය කියන එක එකට සමපාත වෙනවා. එතකොට මේ ඒ සමපාත වීම තුලින් ඔහුට ඇති වෙනවා යම් ආකාරයක මනෝභාවයක්. ඒ මනෝභාවය තුල ඔහු යන දිශාව තීරණය කරනවා කොහාටද ඔහු යන්නේ කියලා. මා නැවතත් ඉතින් දැන් සඳහන් කරන්න වෙනවා ඒ මොන දේ කරත් අපි ගිහිල්ලා තියෙන්නේ කොතනටද කියන එක පිළිබඳ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකො සංගීතය කියන එක. දැන් අද සංගීතය කියලා අඳුනගන්න එක ඉතා සීමිත කොටුවක් ඇතුලේ තියෙන යම් දෙයක් විතරනේ. නමුත් අපි කුඩා කාලේ ගුවන්විදුලි හරහා දැක්ක දේවල් අද දකින්නේ නැහනේ. දැන් මං හිතන්නේ මම ජයන්ත අමරසිංහ මහාචාර්යතුමාටත් මේ වෙලසටහනට ඉස්සෙල්ලා සාකච්ඡා කරනකොට කිව්වේ මම නම් ණය ගැති ලංකාවේ කිසිම ආයතනයකට නෙවෙයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. මොකද ගුවන්විදුලි සංස්ථාව හරහා තමයි මම නම් ලෝකේ දැක්කේ. එතකොට ඒක දැක්කේ කොහොමද? නිර්මාණකරුවා දියවිලා යන නිර්මාණකරුවා තමන්ගේ ජීවිතයේ දිය කළා ගුවන්විදුලි හරහා හරිපු දේ අපිත් දිය වෙමින් ලබා ගත්තා. ඒ කියන්නේ අපිට පුළුවන් වුණා ගුවන්විදුලි සංස්ථාව හරහා බිහි කරන ලද නිර්මාණ අපේ පරිකල්පනය හරහා පෝෂණය කරගන්න. එතකොට ඒ දැන් සංගීතය පිළිබඳ කතා කරත් දැන් එදා තිබ්බ දේශීය ජන සංගීතය පිළිබඳ වැඩසටහන් තිබුණා. ළමා ගීත තිබුණා. සොඳුරු සෙවන, විරිඳු මේ හැම දෙයක්ම තිබුණා ගුවන්විදුලි සංස්ථාවේ. එතකොට ඕනම කෙනෙකුට පුළුවන් ටික බහුශ්‍රృత ස්වභාවයක් ලබා ගන්න මේවට සවන් දීලා. නමුත් අද වෙලා තියෙන කිසිම දෙයක් අද නැහැ. අද ගුවන්විදුලි සංස්ථාවෙත් නැහැ. ඉඳලා හිටලා කෙනෙක් දෙන්නෙක් ඒ ආකාරයේ යම් උත්සාහයක් දරුවට පොදුවේ නැහැ. නමුත් ඉස්සර එහෙම නෙවෙයි. පොදුවේ හැම කෙනෙකුටම අවශ්‍ය රුචිකත්වය සඳහා අවශ්‍ය වැඩසටහන් තිබුණා. එතකොට දැන් අද සංගීතය කියලා අඳුන්ලා තින්නේ ඊටාම සීමිත පරාසයක තියෙන ඊටාම සීමිත කොටසක් විතරයි. එතකොට ඒක වින්දනය කරන පුද්ගලයාට ලැබෙන්නේ ඊටා සීමිත වින්දනයක් විතරයි. ඔහුට විවිධ විෂයන් වින්දනය කිරීමේ හැකියාවක් නැහැ. දැන් සංගීතය වින්දනය කරනවා කියන එක වජිර සංගීතයේ විවිධ සංගීත ක්‍රම වින්දනය කරනවා කියලා කියන්නේ ඒක සංගීතයට පමණක් අදාළ වෙන දෙයක් විතරක් නෙවෙයි. ඒක සාහිත්‍යයට බලපානවා, ඒක ධර්මයට බලපානවා. මේ ආදි වශයෙන් හැම දෙයකටම විවිධත්වයෙන් ඒක බලපානවා. නමුත් අද වෙලා තියෙන්නේ ඒක ඊටාම සීමිත කොටසකට සීමා වෙලා තියෙන නිසා ඉන් එහාට කියන්නේ තමා දන්නා ප්‍රමාණය ඉක්මවා යාමේ හැකියාවක්. එහෙම නැත්නම් පාඨකයෙක් හෝ නැත්නම් ශ්‍රාවකයෙක් හෝ තමන් දන්න ප්‍රමාණයට වඩා එහා යන්න උත්සාහයක් දරන්නෙත් නැහැ. දරන්න එහෙම රුකුලක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය අපි ගාව තාම තියෙනවා. ඉතින් මේකෙන් මිදෙන්නේ කොහොමද කියන එකත් තියෙන්නේ අපි ගාවම තමයි. හොඳ දේ දකිමේ හොඳ දේ සිතමේ එහෙම කියලා තියෙනවානේ කවිපද සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි නුවණත් ඇත්තකි වැඩටත් සමතෙකි නේද අර එහෙම ගොඩනගපු එක නෙමෙයි හොඳ දේවල් කියන කාරණාවන් එක්ක නිර්මාණකරුවා හැමතිස්සෙම උත්සාහ කළා මේ සමාජයේ හොඳ දේවල් එක්ක ඇදලා බැඳලා තියාගන්න. අනික වජිර තව එකක් මට කියන්න ඕනේ. දැන් ඔතන හොඳ කියන්නේ මොකද්ද කියන එකත් ඊට පස්සේ ප්‍රශ්නයක්. හොඳ නිර්වචනය වෙන්නේ කොහොමද කියන එක. හොඳ නිර්වචනය සාපේක්ෂයි. අසාපේක්ෂයි. ඔව්. ඒ කියන්නේ මේ හොඳ කියලා කෙනෙක් පිළිගන්න එක අනිත් කෙනාට නොහොඳ වෙන්නේ කොහොමද? පුළුවන්. එක යුගයක හොඳ කියලා තියෙන දේ තවත් යුගයක නොහොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාල අවකාශයට අනුව කොහොමද හොඳ ගලපගන්නේ කියන එක. දැන් අපි දැන් රසවින්දනය පිළිබඳව විදීම පිළිබඳව මේ කතා කරන්න දැන් මහාචාර්යතුමනි මේ දැනුම කොහොමද මේ වින්දනයට බලපාන්නේ? දැන් දැනුම චින්තනයට බලපානවා කියලා අපි දන්නවා. නමුත් කෙනෙක්ට විඳින්න දැන් එහෙම කියන් ගියාම පහුගිය සාකච්ඡා වාරයක මතුවුණා මේ ජන කවියා පිළිබඳව මතු කරපු අදහස. එතකොට මේ දැනුම කියන සාධකය එතකොට මේ අවබෝධය තුල කොහොමද ගොඩ නැගෙන්නේ? එතකොට මේ බුද්ධිමතා කියන්නේ කවුද? ඒතර බුද්ධිය ඕනද රස විඳින්න?
එතකොට ඒ අයගේ රසවිඳීමද අපි පිළිගන්න ඕන මේ වගේ සංවාද සමාජයේ තියෙනවා. මම හිතන්නේ මේ චින්තක පද කරපු හොඳ කියන කාරණේටත් එය අදාළ කරගන්න පුළුවන්. අපි මෙතෙන්ට කොහොමද? ඒ ප්‍රශ්නය ටිකක් සංකීර්ණයි වජිර. නමුත් මෙතන තියෙන වැදගත් කාරණයක් තියෙනවා. දැන් කුමාරතුංග මණිදාස විරිත්වැකිය කියන ඒ කවි ලියන නවකයාට මඟ පෙන්වන කෘතිය එක තැනක තියෙනවා. මේ යම් කිසි කෙනෙක් අලුත් දෙයක් නිර්මාණය කරන්නේ ඒක මනසින් නිර්මාණය කරන කෙනා ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ භෞතික නිර්මාණයක් කිරීමට ඔහුගේ හැකියාව තමයි එතන එන්නේ. සිතින් යමක් නිර්මාණය කරන්න ඊට පස්සේ ඒක ගතින් සහ නව නිර්මාණයකට ප්‍රවේශයක් වෙනවා. ඒතර මේ නිර්මාණයට අවශ්‍ය වෙන පිබිදීම, පෙළඹීම තමයි මනුෂ්‍යයෙකුගේ පරිකල්පනය ඔස්සේ ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගීම කියන නිර්මාණයක් සමහරට කවිසිතුවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික ඉංජිනේරුමය කාර්යයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම නිර්මාණකරුවා රසවින්දනයට නිර්මාණය කරන දේම සහ ඒ ඔස්සේ රසිකයා තුළ දල්වන්නේද යලිත් දෙයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රාථමික හැකියාවක්. ඒ නිසා රසවින්දනය කියන දේ ඕපපාතිකව මේ ලෝකයට සම්බන්ධයක් මිනිස්සුන්ට නේ අලස සුවය සඳහා නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම දෙයක් වුණා නම් මේක මේ ඉතිහාසයේ මේ තරම් කාලයක් පවත්වාගෙන ඉන්නේ නැහැ. හැමතිස්සෙම දැන් ඒක හරහා තමයි මානව ශිෂ්ටාචාරයේ අපි ඔය කිව්වේ යහපත හරි හොඳ හරි වැදගත් හරි කියන දේ ගන්නෙ. දැන් මිනිසුන් අතර තියෙන පුළුවන් විවිධාකාර විදිහේ අත්දැකීම්. අපි හිතමු දැන් සූපවේදය ගත්තොත් අපි ආහාරයට ගන්න අපි වෙළඳ පොළට ගිහිල්ලා අපි මාළු ගෙනවා කියන්නේ දැන් ඒක ඇතුලේ ප්‍රථම වශයෙන්ම තියෙන දේ අපිට රුචිය ලවන්නේ නැහනේ. ලේ තැවරිච්ච සමහරට ඒක තියෙන ඒ ගන්ධය මේ කිසි දෙයක් අපිට රුචිය ලවන්නේ නැහැ. එතකොට දැන් මේක සූපවේදයේ අනුව මේක සකස් කළා අපේ භෝජනයට සකස් වෙනකොට අර මුලින් තිබුණු ප්‍රථම ප්‍රාථමික ලක්ෂණේ නෙමෙයි. දැන් අපේ නිර්මාණකරුවත් අත්දැකීම් වලදී ගන්නේ මේ චින්තක කිව්වාගේම ලෝකයේ තියෙන විවිධාකාර විදිහේ දේවල් අරගන්නවා. අරගෙන මනුෂ්‍ය ජීවිතයේදී මේවා වින්දනයන් විදියට ගත්තට පස්සේ ශිෂ්ට සම්පන්න සමාජයක වඩාත්ම සාමූහික මානව ප්‍රවැත්මකට අවශ්‍ය පරිසරය තමයි මේක ඇතුලේ නිර්මාණය කරන්නේ. දැන් එතකොට ඒක ඇතුලේ මහා දුර්දාන්ත පැවතුම් වලට මිනිසුන් ලක් වෙච්ච මිනිසුන්ගේ ශෝකජනක කිරණම් තියෙන්න පුළුවන්. විශාල ජනඝාතන ඔස්සේ සිද්ධ වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක් ඔස්සේම අවසාන වශයෙන් මිනිසාගේ හදවතට කිසියම් සංවේදී වූ බොහොම සුවදායි වූ ආරම්මණයක් ගෙන ඒක කිසියම් විදියක නව ඥානයක් බවටත් පත් වෙනවා. මොකද ඒක එහෙම වෙන් කරන්න බෑ. මේක භාවමය ඥානකාරක ගුණය සහ භාවකාරක ගුණය. දැන් එක පැත්තකදී භාවයන් ඔස්සේ තමයි මේ ඇමතීම වෙන්නේ. නමුත් ඒකෙදි වෙනවා අර ශිෂ්ට සම්පන්න මිනිසයා සංස්කෘත මිනිසා නිර්මාණය කිරීම අනේකා ඉවසීම. එතකොට මේ මිනිසාගේ මට තියෙන සිහින මට තියෙන අපේක්ෂා වගේම අනේකාට දෙපොදු දෙයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොදු සමාජ පැවැත්මකට අවශ්‍ය වන්නා වූ පසුබිම ඒක සකස් වීම. එක පැත්තකදී ඒක ඇතුලේ එනවා ඥානමය කාරණයක් තියෙනවා. දැන් ජනකවියා හැමතිස්සෙම ජනකවියේ දුන්නේ හුදෙක් තමාගේ පාළුව වින්දනය මකා ගන්න නෙමෙයි ජන කතාව නිර්මාණය කරේ ඒක නෙමෙයි. මනුෂ්‍ය වර්ගයා සොයාගත් ඥානය වඩාත් නිර්මාණශීලීව ඊළඟ පරපුරට දාහනය කරා. දැන් ඒක අපි ඔය ජන සාහිත්‍ය කියන එක ඇතුලේ ඒක තිබුණා. ඕන් දැක්ක දේ සුන්දර විදියට ඒක සිත් ගන්නාසුළු විදියට ප්‍රතිනිර්මාණය කරා විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාවට අවශ්‍ය වන්නා වූ ජීවිත ඥානයකුත් මේක ඔස්සේම උන් ප්‍රදානය කරා. සත්ව චරිත ඔස්සේ පංචතන්ත්‍රය ගත්තත් ඉන්දියාවේ ඒවා ඇතුලේ තිබුණේ එක් පරම්පරාවක තිබුණු ජීවන අත්දැකීම් කලාපය සෞන්දර්යාත්මක තව පරපුරක නව ඥානයක් ඥාන විශේෂයක් විදිහට ඒක දුන්නේ. දැන් ඒක හැම තැනකම සමහර වෙලාවට දැන් ගත්තොත් ඒ මූර්ති සහ ප්‍රතිමා ආදී දේවල්. දැන් ඒකත් එක්කම තව දුරට වර්ධනය වෙච්ච වාරි තාක්ෂණයේ සමහර දේවල් තිබුණා. මේ හැම තැනකම තිබුණා සෞන්දර්යාත්මක දැක්මක් සහිත විද්‍යාත්මක චින්තනයක් සහිතව මේ නිර්මාණය වුණේ. ඉතින් ඒක හැමදෙස්සෙම මානව සංහතිය වඩා නිර්මාණශීලීව මේ තියෙන කුසලතාව අරගෙන ගියා. ඒ අරන් ගියේ අපි මේ කියන සෞන්දර්යාත්මක වින්දනාත්මක කලාපය ඔස්සේ. ඒකේ කිසිසේත්ම මේ හැකියාවන් දැන් ඔය ලියන් ප්‍රොස්කිගේ එක ප්‍රකාශ කරන මිනිසා මේ විද්‍යාව නියාම පද්ධතියක් විදියට දකින ලෝකය කලාකරුවා සංකල්ප රූප පද්ධතියක් විදියට අරගෙන ඒක සහෘදයාට දෙනවා. ඒතකොට මේ කාර්ය මාර්ග දෙකකින් සිද්ධ වෙනවා. ඒකේ අර මනෝභාවමය ලක්ෂණ තියෙන වගේම ඥානකාරක ලක්ෂණද එකසේ අන්තර්ගත නැහැ. ඒ නිසා මේක කිසිසේත්ම විද්‍යාවට වඩා වටිනාකමින් අඩු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම විද්‍යාව මේ කලාවට වඩා
වැඩි වටිනාකමක් තියෙන දේ වෙන්නේ නැහැ. නමුත් අවාසනාව කියන්නේ අපේ සමාජයේ හිතෙනවා අද විශේෂයෙන්ම මේ ශාස්ත්‍ර ගත්තම පස්සේ මේවට යම් බර තැබීම් කරලා තියෙනවා. ඒ නිසා අද කලාව සහ කලාත්මක වින්දනය කියන දේට අපේ සමාජයේ හිමි වී තිබෙන වැදගත්කම අඩුයි. ඒ නිසා තමයි අර සුලෝචන කිව්වාකි ඒවා ප්‍රවර්ධනය කිරීමට තියෙන ආයතන ගරා වැටෙමින් තියෙන්නේ. ඒවා පාළු අම්බලම් බවට පත් වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ තාක්ෂණික සහ වෙනත් විෂය ධාරාවන්ට තියෙන බර තැබීම් වැඩි වෙලා තියෙනවා. ඒවා ලුහු බැඳ යන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සමාජයේ උනත් කලාත්මක වින්දන පාර්ශ්වයන් සම්බන්ධයෙන් තියෙන වටිනාකම් පද්ධති ක්‍රමයෙන් අඩු වී තියෙනවා. ඒකට මම හිතන හේතුව මේවයේ තියෙන ආවේනික ලක්ෂණ මේවයි වැදගත්කම් නිසලෙස හඳුනා නොගැනීම. හොඳම දේ තමයි ඉතා විශිෂ්ට භූගර්භ විද්‍යාඥයෙක් ආනන්ද කුමාරස්වාමී. නමුත් ඔහු ලංකාවේ khනිජ සම්පත් ගවේෂණය කර ලංකාව පුරා ඇවිදිනකොට ඔහු දකිනවා පැරණි ගෘහ නිර්මාණ දැන් මිනිසුන්ගේ ජීවනයේදී කින්නර එක ගෝත්‍ර විවිධ ජන කණ්ඩායම් කරපු ඇතම් නිර්මාණ මේ සියල්ලක් හරහාම ඔහු දැක්කා මානව සංහතිය මෙතෙක් ගෙන ආපු ඉතා වටිනා උරුමයක් මෙතන දුණා. ඔහු ඊට පස්සේ ඔහුගේ සමස්ත තමන්ගේ ජීවිතයම ලංකාවෙන් ආරම්භ කළ ඉන්දු උපමහද්වීපය පුරාම තියෙන මිනිසාගේ සංස්කෘතික ජීවිතය ඔහු ගවේෂණය කරා. ඔහු විශාල භාණ්ඩ ප්‍රමාණයක් එක්රැස් කරා. එක්රැස් කළ ඔහුට අවශ්‍ය වුණා මේවා කොහේ හරි තැනක ප්‍රදර්ශනය කරන්න. නමුත් ඉන්දියාවේවත් ඒකට තැනක් ලැබුණේ නැහැ. අන්තිමේදී ඇමරිකාවේ තමයි ඔහුට බොස්ටන් නුවර කෞතුකාගාරයක් ඔහුට ලැබෙන වෙනමම මේ ආසියාතික කලා ප්‍රදර්ශනය කරන්න. ඒතර ඒ බඳු අපි ඒ දකින ශිෂ්ටාචාර තේරුම් ගත මේ වටිනාකම. නමුත් අපි ඒ ශිෂ්ටාචාරවල තියෙන විද්‍යාත්මක දැනුම වන්දනය කර අර විශාල මේ වැදගත්කමක් ඒ ලෝකයේ පවා ගෞරවයට පාත්‍ර වෙච්ච දේවල් අපි අවප්‍රාමණ කරගත්තා. මෙන්න මේ ඛේදවාචකයේ තියෙනවා අපි අත් වශයෙන්ම වර්තමානයේ එනකොට අපි මේ සාකච්ඡාව ඇතුලේ කලාවට ඒ වින්දනයට නිසි වටිනාකම් අපි හඳුනාගත්තද නැද්ද කියන එක. ඇත්තම මේ khනිජ ගවේෂණය සහ භූවිද්‍යාත්මක ගවේෂණය කියන ඔහුගේ විශේෂික කලාප අමතක කරලා මේ තාගොරුතුමාගේ දාර්ශනික අවකාශය තුළ අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? පෙරදිග චින්තනය අපේ භාවමය හැඟීම් වර්ධනය කරන්නේ කොහොමද? මේ දේවල් ගවේෂණය කිරීම තමයි මම හිතන්නේ ආනන්ද කුමාරස්වාමී කියන චරිතය අපට අද ඉතුරු කරලා තියෙන්නේ. නැත්නම් ඔහු khනිජ ගවේෂණයේදී භූවිෂමතාවේදී හොයාගත් දේ හොයාගෙන ගියා නම් අපි මේ මාතෘකාවට ආනන්ද කුමාරස්වාමීව අදාළ කරගන්නේ නැහැ. ඉතින් මේ දේවල් වල අපි මේ නූතන ලෝකයේ අවශ්‍යතා කියන අර ත්‍රිකෝණාකාර මැස්ලෝ ආකෘතිය ගොඩනගනකොට මූලික අවශ්‍යතාවයන් වල ගියන් පස්සේ මැස්ලෝස්ලට අනුව මේ රස විඳීම කියන කැලේ ටිකක් උඩට වෙලා අහුවෙන්නේ. ඒ කියන්නේ මේ මූලික අවශ්‍යතාවයන් සඳහා ලුහු බැඳීමේ කාරණේ තමයි වැඩියෙන් තියෙන්නේ. දැන් මිනිස්සු හැමෝම හිතන්න පටන් අරගෙන තියෙනවා මේ මොකද්ද මට ලැබෙන්නේ? දැන් මේ සාකච්ඡාවට තමන්ගේ කාලය වෙන් කරයින් පස්සේ මට මොකද්ද ලැබෙන්නේ කියන තැනට සමාජය පැමිණ තිබෙනවා. මොකද කාලයත් එක්කයි මිනිස්සු රණ්ඩු කරන්නේ. කාලයත් එක්කයි මිනිස්සු සටන් කරන්නේ. ඇත්තටම රස විඳීමෙන් මිනිසුන්ට මොනවද ලැබෙන්නේ? ඇත්තටම අපිට අහන්න පුළුවන් මොනවද නොලැබෙන්නේ කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත්. නමුත් දැන් ඔය උපයෝගීතා වටිනාකමින්ම දේවල් දිහා බැලීම ගැන තියෙන දේ තමයි පිලස්තීනුවාදය කියන වචනේ. පිලස්තීනුවා කියන්නේ ශිෂ්ටාචාරගත වෙන්න බැරි කෙනා. එයා හැමදේම හොයන්නේ මේකෙන් මට ලැබෙන අර ඔබ කියන කොටස. එතකොට නමුත් ඇත්ත වශයෙන්ම මිනිස්සෙකුට ඕනම ජීවිතයක් ගත කරනකොට එයාට අවශ්‍ය වෙනවා ජීවිතේ තමන් සිතන මොහොතක් වෙනවනේ. කියන්නේ තමන් එකතු කරගන්නා දේවල්, තමන්ගේ භෞතික දේවල් වලට අමතරව තමන්ට මානව සබඳතා තියෙනවනේ. ඒ මානව සබඳතා ගැන පැත්තකට වෙලා හිතන මොහොතක් එනවා. ඒ මොහොතේදී තමයි අර රසවින්දපු වින්දනයේ තියෙන මිනිස්සෙක් වෙලා අනෙක් මිනිස්සයා සමහරට දිවිනසා ගන්න. තව කෙනෙකුට පිහියෙන් අනින්නේ. තව මොනවා හරි දේපොළ ටිකක් විනාශ කරන්න. නැත්තම් වහ බීලා මැරෙන්නේ මොකක් හරි කරන්න. එතකොට ඒ මොහොත එනකන් අපට ඒක කියන්න බෑ. දැන් ඒක එකපාර මතක් වෙනවා ඔබ කියනකොට දැන් තුම්මන් හන්දිය ප්‍රකට නව කතාවක් මහගමසේකරයන්ගේ. මේකේ ඉන්නවා ලොකු මාමා සහ පොඩි මාමා කියලා චරිත දෙකක්. ලොකු මාමා බොයි සූදු කෙලි කියලා ලියලා තියෙන එයා කලාකරුවෙක්. පොඩි මාමා ගොඩක් සල්ලි එකතු කරනවා. අන්තිමට එයා මැරෙනකොට එයා දිවිනසාගෙන මැරෙන්නේ. එයාගේ ඊතර ප්‍රශ්න ඇති වෙලා එයාට සල්ලි තියෙනවා. එකාදකට ලොකු අයියා හරි මේ මිනිහා මේට මොනවද තිබුණේ නැහැ. ඌට මං හිඟන්න කියලා කිව්වා කියලා
ඒ වේදනාව කියලා තමයි එයා බෙල්ලට තොණ්ඩුව දාගෙන මැරෙන්නේ. එතකොට ඒ මැරීම අද අපේ ජීවිතවල තොණ්ඩුව නොදාගත්තත් නොඑක ආකාරයෙන් තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම දැන් සමහරුන්ට රස විඳින්න ඕන. නමුත් ඒගොල්ලන්ට සෑහෙන ඒක පුහුණුව ගන්නම බෑ. ඒගොල්ලෝ හිතනවා මට මේක එන්නෙම නෑ. දැන් එහෙම තියෙනවනේ. ඒ නැත්තේ අර දිගු කාලීනව ආපු පරිචය. මට මෙහෙම හිතෙනවා දැන් ආචාර්යතුමා කිව්වා ඉතාමත්ම වැදගත් කාරණා ටිකක් ගොඩක් විද්වත් මට්ටමින් මේ ගැන තියෙන සාකච්ඡා. ඒවා ඉතාමත් වැදගත්. මං හිතන්නේ දැන් අපි ගත්තොත් දැන් රසවින්දනය කියන කාරණයක ආගම කියන කාරණයකම දැන් අපි බෞද්ධයෝ විදියට ගොඩක් දෙනා මේ කියන දෙයක් තමයි වය ධම්මා සංඛාරා දුක්ඛං අනාත්මං මේවා කියනවා. ඒකට දැන් යක්කඩුවේ හාමුදුරුවෝ පංචතන්ත්‍රයේ සිංහලෙන් වන කතා කියලා බොහොම සරලව ලියනකොට මේ වය ධම්මා සංඛාරා කියන එක අර ආගමික අර්ථයෙන් එහෙම ගත්තේ නැහැ. මිනිස්යාට ඒ අනිත්‍යත් රස විඳිය හැකි විදිහට කවියට නැගුවා. මම මේ කවිය කියන්නේ මොකද මේ ආගම සහ සාහිත්‍ය කලාව අතර තියෙන සම්බන්ධය එකක්ම නෙවෙයි. දැන් හාමුදුරුවෝ මෙහෙමයි ලිව්වේ. ඇති වෙනවා නැති වෙනවා උපදිනවා මේ යනවා. කාටත් තේරෙන්න ලිව්වේ. නැහැ සංකා නෝරදවා අද හෙට මරුවා එනවා. සැකයක් නැහැ අද හෙට මරුවා එනවා. ඇති වෙනවා නැති වෙනවා උපදිනවා මේ යනවා. නැහැ සංකා නෝරදවා අද හෙට මරුවා එනවා. අර හිටියා අර මැරුණා මේ හිටියා මේ මැරුණා. වය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා. එතකොට මේක අර ඥාණය දෙන්නට ධර්මය දෙන්නට වය ධම්මා සංඛාරා කියන එකට වඩා වෙනස්. මොකද මෙතන රිද්ම රටාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු හිතලා කතා කරන විදිය අනුව අර පාළි එක ගලපලා තියෙනවා. එතකොට අර ආනන්ද කුමාරස්වාමී වගේ විද්වතුන්ගේ මට්ටම ඉහළ මට්ටමක් අපි කතා කරනවා. එතකොට යක්කඩුවේ හාමුදුරුවෝ කතා කරන්නේ සාමාන්‍ය මහ ජනතාවට කොහොමද මේ අනිත්‍ය කියන අර හිටියා මේ අර මැරුණා මේ හිටියා මේ මැරුණා. වය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා මේ බැරෑරුම් සංස්කෘත කෘතියක් සිංහල පාඨකයාට අරගෙන ආව විදිහ. ඒකට රසාස්වාදනය කියන එකේ මට්ටම් ගණනාවක් තියෙනවා. දැන් අපිට කතා කරොත් දැන් සංගීත ගැන කතා කරනකොට මේ සුලෝචන ඉතා පැහැදිලිව කිව්වා මේ ගුවන් විදුලියේ යම් කාලයක හැම මට්ටමටම මේ ආමන්ත්‍රණය කරනවා. හැම මට්ටමටම ආමන්ත්‍රණය කරනවා. දැන් අපිට මතකයි එම්.එස්. ප්‍රනාන්දු වගේ හිටපු ගායකයෝ ගැන අපි කවුරුත් දන්නවා. දැන් ක්ලැරන්ස් විජේවර්ධනගේ හරි සමරුවක් ඊයට තිබුණා මං හිතන්නේ. ඇනස්ලි මාලේවන ගැන කතා කරනවා. එතකොට දැන් මේගොල්ලෝ ජනශ්‍රුතිය අතර සම්බන්ධකුත් තියෙනවානේ මේ කියන ජන කවිය අර මේ කුමාරස්වාමී වගේ විද්වතුන් එකතු කළේ උරුමයේ කොටසක් විදියට. බැරෑරුම්ව හිතලා. මේගොල්ලෝ මේක විනෝදාස්වාදනය සඳහා කොහොමද රටායක ගැලපු. එතකොට මේ හැම අංශයකින්ම සිද්ධ වුණේ හැමතැනම ඉන්න මිනිස්සු කිසියම් ආකාරයක වශීයකින් වගේ තමන්ගේ ජීවිතයේ යම් කෑල්ලක් බවට ඒ දේවල් පත් කරගන්න. එතකොට ඒ පත් කරගන්න බැරිම මිනිහෙක් ඉන්නවා නම් ඒ බැරිම මිනිහගේ ජීවිතේ මොනවා හරි එයාටත් තියෙනවනේ මොනවා හරි පත් වෙලා මුදල් හෝ වෙනත් භෞතික දෙයක්. නමුත් අර මහගමසේකර එක්තන කියන ඔය මක්නිසාදයක් කියන කෘතිය කොතරම් දැඩි හදක්වත් යම් මොහොතක දයාදියෙන් වෙලා කඳුළු සරන මොහොතක් ඇතනේ. ඒ මොහොතේ අර මොකද්ද විදුරුමිනක්සේ බබලන මේ හදවත අතට අරගෙන බලන්න. මේ ලෝකයේ කිසිම දෙයක් ඒ තරමට සුන්දර නෑ. එතකොට දැන් මොකද මේ සේකර වුණත් කලාකාරයෙක් විදිහට ඔය අපි කියන ප්‍රශ්නය ඔබ කියන ප්‍රශ්නේ ඔබ මගෙන් අහන ප්‍රශ්නය ගැන හැපුණා. එතකොට මේ හැපුණකොට යාට ආපු උත්තරේ තමයි මේ යම් ඕනම දැඩි මිනිස්සෙකුට මේ දේ වෙනවා. දැන් අනිත් එක තමයි මේ වැරදි අදහසක් තමයි මේ සමාජගත වෙලා තියෙන මේ කලාකරුවන් කියන්නේ තාම සියුම ඇලි මෙහෙම ඉතාම අහිංසක සංවේදී කොටසක් කියලා. එහෙම නෑ සමහර විට. කලාකරුවෝ ඇත්තටම සමහර විට ඉතාම රුදුරු මිනිස්සු. මට පේන විදිහට රුදුරු මිනිස්සු කියන්නේ සමහර විට ඔහු කලාව වගේ එක යෙදෙන්නෙම දැඩි උපයෝගීතා වටිනාකමක් නැති තමාගේ ආත්මය මුළුමනින්ම පෙළෙන දෙයක යෙදෙන්න මේගොල්ලන්ගේ තියෙන අති දැඩි භාවය නිසා. රුදුරු භාවය නිසා. එතකොට මේ රුධිරභාවය ඔවුන් පිට කරන්නේ සමහර විට කෙනෙකුට මේ ආයුධයකින් පහර දීලා වගේ දෙයකින් නෙවෙයි. බොහෝ විට පිට කරන්නේ අර කලාකෘතිය ඇතුලේ චරිත නිරූපණයකින් වචන වලින් වෙන්න පුළුවන්. ඒ හින්දා අර සමාජයේ ඇති කරලා තියෙනවා මේ එකක් අර ඔවුන් අතිසංවේදී ඒ කියන්නේ එහෙම පිරිසක් ඒක වැරදි. ඒගොල්ලන් තුල ලොකු දැඩි භාවයක් තියෙනවා. දැන් ඩොස්තෝස්කි වගේ ලේඛකයෝ ලියන්නේ ණයකාරයෝ වට කරගෙන කාමරයකට දාලා කියනවා
සුමාන දෙකින් පොතක් ලියපන් නැත්තම් ඔබ මේ පොලිසියට එක්ක යනවා කියලා. එතකොට ඔහු ලියන්න ගන්නවා. එතකොට ඔහු එච්චර වෙලාවක් රූලේ මේසෙට අතේ තියෙන සල්ලි ඔක්කොම දීලා පරාද වෙලා තමන්ගේ මේ කන කර බඩු පවාගෙන ඉන්නවා. එතකොට මෙහෙම මේ අපේ රටේ මේ කලා කතිකාව පිළිබඳ ඇති කරලා තියෙනවා අර ජනප්‍රිය මාධ්‍ය මගින් ඇති කරන ලද කිසියම් ආකාරයක වැරදි ආකල්පයක්. ඒකට කිසියම් ප්‍රතිචාරයක් තමයි ඔබ තෝරා ගන්න මේ චින්තනය, වින්දනය, හැඟීම් සහ කලා රස වින්දනය කියන මාධ්‍ය. ඉතින් මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් ජනප්‍රිය මාධ්‍යවල නිකන් අපි පටන් ගන්නෙම කලාකරුවා සහ කලාව යනු සොඳුරුයි වගේ තැනක ඉන්නේ. නමුත් ඒක නෙවෙයි යථාර්ථය. අපි එතනින් එහාට ටිකක් ගමන් කළ යුතුයි කියලා මම මේ වෙලාවේ යෝජනා කරනවා. වින්දනය, චින්තනය සහ සාහිත්‍ය තමයි අද අපේ මාතෘකාව. අතරම රස විඳින මිනිස්සයා කොහොම කෙනෙක්ද? රස විඳිනට මොනවද ලැබෙන්නේ කියන කාරණාව තමයි අපි පූර්ව වටවලදී සාකච්ඡා කළේ. බුද්ධිමය හැකියාව ලැබෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් මොලේ ස්නායු සබඳතා රස විඳින්නාගේ ශක්තිවත් වෙනවා කියන අවබෝධය අපිට තියෙනවා. ඔහුගේ තර්ක බුද්ධිය වැඩි වෙනවා. ඔහුගේ අවධානය, මතකය පිළිබඳව, හැඟුම් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට Tamanට ඕනම දෙයක් බලලා ස්වයං අවබෝධයක් ලබා ගන්න පුළුවන් මිනිස්සෙක් නිර්මාණය වෙනවා කියලා කියනවා. දැන් විශේෂයෙන්ම මානසික පීඩනය අඩු කරගන්න රසවින්දනය යොදා ගන්නවා කියන කාරණා තිබු. දැන් වර්තමානයේ ගොඩාක් වෙලාවට අපි මේ පීඩක සමාජයක ජීවත් වෙන්නේ. දැන් ඕනම නිර්මාණයක ආරම්භය සහ අවසානයේ අන්තරය ගත්තයින් පස්සේ එහි අඩු වැඩි වශයෙන් ලැබෙන හොඳ දේවල්, නරක දේවල් සහ අපි එයින් වින්දනය ලැබපු විදියට තමයි අපි එයත් එක්ක එකඟ වෙනවාද, විරසක වෙනවාද කියන කාරණය නිර්මාණය වෙන්නේ. දැන් මේ සමාජයේ නිර්මාණය වෙලා තියෙන සුලෝචන මහත්මයා මේ සියල්ලදී සතුට සොයා දෙන්න. සියල්ල නිර්මාණය කරදී සතුට සොයා දෙන්න. වන උයන්, පොකුණු, ඇවිදින මන්තීරු, සියලු පහසුකම්, වායු සමනය කළ බස් රථ කාමර, මේ දේවල් දී සතුට ලබා දෙන තැනකට තමයි අපි මේ ගමන් කරන්නේ. හැබැයි මේ රස විඳීමෙන් සතුට ලබා ගන්නා ආකාරය කියන කාරණාව අපි අමතක කරලා තියෙනවා. මේ දෙක සමගාමී නොවීම තුළ අපටත් වෙච්ච ඉරණම පිළිබඳව මම හිතන්නේ ඉතාම හොඳින් ඔබට කතා කරන්න පුළුවන්. ඔව්. ඉරණම ඉතාම භයානක ඉරණමකට තමයි අපි පත් වෙලා තියෙන්නේ. එකක් තමයි ඔබ කිව්ව දේවල්, ඔය භෞතික දේවල්. භෞතික දේවල් වැඩි වෙන්න මිනිස්සු ආධ්‍යාත්මික තත්ත්වයෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. ඒතර වින්දනය කියන එක, දැන් මේ වින්දනය කියන එකත් අද වෙනකොට වාණිජ පරමාර්ථ වලට ගැට ගැහිලානේ තියෙන්නේ. එතකොට ඔබ කියන ආකාරයේ ඔය වැව්, පොකුණු, බස් රථ, ශීතකරණ, මේවා ඔක්කොම එක කොටසක් විදිහට තමයි වින්දනෙත් තියෙන්නේ. ඒකේ එල්ලෙන එක කෑල්ලක්. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම එතනින් වෙනස් වෙන දෙයක්. මොකද ඒක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක එන දෙයක්. එතකොට සමාජයක් හොඳ පැත්තට යනවද, සමාජයක් නරක පැත්තට යනවද කියලා තීරණය කරන්නේ මිනිස්සුන්ගේ හැඟීම් සමුදාය. ඔය භෞතික දේවල් වලට මිනිස්සුන්ගේ හැඟීම් කියන ඒවා අවුස්සන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මිනිස්සුන්ගේ හැඟීම් අවුලවන්න පුළුවන් වෙන්නේ වින්දන ශක්තියක් තියෙන මොකක් හරි නිර්මාණයකට. එතකොට අද එහෙම නිර්මාණ කෙරෙනවද කියන එකනේ ඊගා තියෙන ගැටලුව වජිර. අද මිනිස්සුන්ගේ හැඟීම් උද්දීපනය කරලා මිනිස්සුන්ගේ ජීවිත විවරණය කරලා හරිද කෙරෙන නිර්මාණ අපිට තියෙනවා. මම මේ කතා කරන්නේ දැන් අපේ මාතෘකාවේ සාහිත්‍ය කියලා කැලකුත් තියෙනවානේ. චින්තනය, වින්දනය සහ සාහිත්‍ය. එතකොට අපේ සාහිත්‍ය අද ගන්නකො බලන්න. හරිද? ඔය අපි කියන දේවල් ඔතන තියෙනවද කියලා. දැන් මේ සාහිත්‍ය සමාජය කියන පොතේ කොටේන ප්‍රඥාකීර්ති හාමුදුරු පැහැදිලිව කියනවා අල්ප දැනුමක්, කොළ ගොඩක් සහ පෑනක් තිබූ පමණින් සාහිත්‍යදරයෙකු විය නොහැක කියලා. අල්ප දැනුමක්, කොළ ගොඩක් සහ පෑනක් තාම වටිනවා. තිබූ පමණින් සාහිත්‍යදරයෙක් වෙනවා. නමුත් අද අපේ මොකද වෙලා තියෙන්නේ? ඔය තුනමනේ වෙලා තියෙන්නේ. එතකොට ඔබ පොත්පත් කියන්නේ අල්ප දැනුම, හරිද, කොළ ගොඩාක් තියෙනවා, පෑනක් තියෙනවා. අද ඔක අදට හරියන්න හදන්න පුළුවන්. අල්ප දැනුමක්, සිංහල ටයිප් කිරීමේ හැකියාව සහ මාධ්‍ය අවකාශය, සමාජ මාධ්‍ය අවකාශය. ඔව්. ඒ විතරක් නෙමෙයි. එතනින් හාමුදුරු නවතින්නෙත් නෑ. හාමුදුරුවෝ කියනවා මේවා ඉතාම වැදගත්. මේවා මේකේ පළවෙනි මේ එන්නේ ප්‍රථම මුද්‍රණයනේ 1940. නමුත් මේ අපි කතා කරන්නේ 2020. නමුත් මේවා අදටත් වළංගුයි. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අද මේවා වැඩිය
නිකන් නොදැක්ක ගාන්ට තමයි ඉන්නේ. තව තියෙනවා බහුශ්‍රෘතතාව නැති වූ නානා භාෂාවන් නොහදාල වූ ලෝක ව්‍යවහාරයේ නුපුරුදු වූ සමාජ තත්ත්වෙහි අන්ධ වූ පණ්ඩිත ජනයාගේ ආශ්‍රයක් නොලද්දා වූ එඩිතරකමක් නැති වූ අභ්‍යාසයෙන් තොර වූ වැටහීම් නුවණ නොපිහිටියා වූ ධාරණ ශක්තියෙන් හීන වූ දැන් බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා සාහිත්‍යදවරයෙකුට. අව්‍යක්ත වූ කවීන්ගෙන් ලේඛකයන්ගෙන් රටට ජාතියට වන වැඩක් නැත්තේය. දැන් ඒතර රටට ජාතියට වැඩක් වෙනවා නම් මේ කියන පඬිතයන්ගේ ආශ්‍රය එඩිතරකම අභ්‍යාසය මේ ඔක්කොම තියෙන්න ඕනේනේ. නමුත් අද වෙලා තියෙන්නේ ඔබ කිව්වා වගේ හැම සැප සම්පතක්ම භුක්ති විඳින අතර මේ කියන කරුණු අපෙන් බැහැර වෙලානේ. එතකොට අපි කොහොමද උසස් වින්දනයක් පිළිබඳ කතා කරන්නේ? උසස් වින්දනයක් එන්න නම් ඇත්තටම අපේ දේවල් අපේ සිතුවිලි උසස් වෙන්න එපා. එතකොට අපේ සාහිත්‍යදරයන්ගේ සිතුවිලි පරම්පරාව උසස් වෙන්න එපා. ඔවුන්ගේ පරිකල්පන ශක්තිය උසස් වෙන්න ඕනේනේ. ඔවුන්ගේ උත්පාදක ශක්තිය උසස් වෙන්න ඕනේනේ. ඉතින් එහෙම දෙයක් අද අපිට අපේ අත පෙනෙන මානේ ඇත්තේ නැහැ. ඒ නිසා වෙලා තියෙන මොකද්ද සාහිත්‍ය කියලා අපි මොකක් හරි ව්‍යාජයක් අඳුනගෙන තියෙනවා. ඒ ව්‍යාජය තුල අපි රැවටිලා ඔබ කිව්ව ආකාරයේ ඔය මේ භෞතික සම්පත් වල එක කොටසක් විදිහට සාහිත්‍යපත් වෙලා. ඒ නිසා මේ පොකුණට එහා පැත්තෙන් සාහිත්‍ය කියන කෑල්ල එල්ලන්න පුළුවන්. ඒ නිසා වෙලා තියෙන මොකද්ද සමාජයේ අතිශය සංකීර්ණ වෙලා සමාජයේ ගොඩ ගන්න බැරි විදියට ගැටලු සාගත තත්යකටපත් වෙලා ඔවුන් සාහිත්‍ය දන්නෙත් නැහැ, සමාජය දන්නෙත් නැහැ, දේශපාලනය දන්නෙත් නැහැ, වින්දනය දන්නෙත් නැහැ. එහෙම જાතියක් බවට තමයි අද අපිපත් වෙලා තියෙන්නේ. අපි කියනවා මේ ලී කොටයක අනවශ්‍ය කෑලි අයින් කරයින් පස්සේ ඒක ඇතුලේ හැංගිලා තියෙන කලාව මතුවෙනවා කියලා මහාචාර්යතුමනි. දැන් අපි ඕනම තැනක අනවශ්‍ය කොටස් ටික අයින් කළා කලාත්මක රූපණයක් ඉදිරිපත් කරොත් එහි තියෙන අර අලංකාරය මතු කරගන්න පුළුවන්. අපි ගාවත් තියෙනවා එහෙම දේවල්. අපි පුද්ගල චරිතය ගත්තයින් පස්සේ අපේ චරිතය තුළ නොපිටිහිය යුතු නැත්නම් පිහිටා නොතිබිය යුතු දේවල් අයින් කළ ගත්තයින් පස්සේ සමහර ලාවට අපිට කලාවට අවශ්‍ය කරන මනුස්සයා නිර්මාණය කරන්න පුළුවන්. මේක අභියෝගයක්. අපි කොහොමද මේ මිල මත සියලු දේ තීරණය වෙන සමාජයේ කුසලතාවය කියන එක දෙදරවා යන විදියට කටයුතු වෙන සමාජයේ මෙන්න මේ අනවශ්‍ය කොටස් අවබෝධ කරගෙන අපි තුල කලාව වර්ධනය කරගෙන අපේ ඇතුලේ ඉන්න මිනිස්සයා ඇතුලේ චින්තනය, වින්දනය ප්‍රමුදිත කරන සාහිත්‍යයක් ගොඩනගන්නේ. වජිර දැන් ඔබ සඳහන් කළ වචනය අනුව මම කැමති එක පැත්තකින් සංස්කෘතික මිනිසා සහ ප්‍රාථමික මිනිසා. දැන් ප්‍රාථමික කියන්නේ අපි දැක්කපු ඒ තරම් මේ ශිෂ්ටාචාරයේ දියුණු භාවයට දියුණු තත්ත්වයටපත් නොවුණු ආයුධාරණ දඩේමේගේ අපි කියන ප්‍රිමිටිව් කියන එකේ ප්‍රාථමික අදියර. ඒතර ඒකදී අර කියන දේවල් හලලා යම් කිසි විදිහකට පිරුපහදු වෙච්ච මිනිස්සයා තමයි සංස්කෘතික මිනිසා. ඔහු විවිධ දේවල් අතර ඒකේ මම හිතන වැදගත්ම අර ඉහළම කලාපය තමයි මිනිසාගේ සංස්කෘතියේ ජීවිතයේ වින්දනය නිර්මාණකරණය වැනි අංශ. ඒ ඔස්සේ තමයි ඔහු කැඩපත හොයාගන්නේ. ඒ කැඩපත හොයාගන්න ඒක තමයි මම හිතන්නේ ඔහුගේ නිර්මාණ ජීවිතයේ චිත්‍ර කලාව වෙන්න පුළුවන්, සංගීතය ආදී මේ හැම දෙයක්ම. නමුත් ඒවා එහෙම වර්ධනය වෙන එනකොට දැන් සුලෝචන ඉතා හොඳට කිව්වා මේ අපේ ඇත්ත වශයෙන්ම අපේ සමාජයේ ගොඩනගපු ප්‍රඥා පරපුරකට පරපුරේ මේ එක හොඳ ප්‍රමුඛ චරිතයක් තමයි අපේ මේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ. කොටගෙන පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවෝ කියන වගේම දැන් මේවා හරි ආයාසෙන් පාණ්ඩිත්‍යයක් තියෙන ඕන විශාල සම්ප්‍රදායක් ආශ්‍රය කරන භාෂාවල් කිහිපයක දැන් අපිට බිහි වුණු අපේ රටේ බිහි වුණු හැම සාහිත්‍යකරයෙක්ම ගත්තෙන් පස්සේ ওই ලක්ෂණ සියල්ලගෙම අංග සම්පූර්ණයි. දැන් අපි මේ සාකච්ඡා ඇතුලේ සඳහන් වුණානේ මේ කුමාරස්වාමී ආනන්ද කුමාරස්වාමී පිළිබඳ ඇත්ත වශයෙන්ම ඔහුගේ පරපුර යාපනයේ මණිපය ප්‍රදේශයේ හිටපු ඔය ඔහුගේ පියා මුතු කුමාරස්වාමී. එතකොට අනිත් පැත්තෙන් ඔහුගේ අනිත් සමීපම ඥාතීන් වෙන පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් මේ අය ලංකා සංස්කෘතියේදී පෙරදිග සහ අපරදිග දෙක සංකලනය කරගන්නවා. ඒ වගේම තමයි මේ අයගෙන් ඇතම් පිරිසක් බටුවන් තුඩාවේ දේවරක්ෂිත වැනි පඬිවරුන්ගේ ආభాසය ලබාගෙන පාලි සහ සංස්කෘත ඉගෙන ගන්නවා. ඉගෙනගෙන
තමන්ගේ හින්දු සංස්කෘතියේ තිබුණු සමහර ග්‍රන්ථ මේවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා. ඒ තරමට හරි විශිෂ්ට විශ්ව මිනිසුන් බවට පත් වුණා. මොකද ඒකට හේතුව අර භාෂා ශාස්ත්‍ර දාර්ශනික සම්ප්‍රදායන් හැමතෙම ගරු කරමින් හින්දු භක්තිකයා අසීමිත ලෙස සිංහල සංස්කෘතියේ හෝ බෞද්ධ සංස්කෘතියේ දේවල්ට ගරු කරා. ඒතර මෙන්න මෙතන මේ සංස්කෘතික මිනිසුන් හිටපු රටක් මේක. දැන් ඒකේ ඔබ ඊට පස්සේ දෙවනෝ මතු කළා මේවාගේ මේ වටිනාකම් සමහර වෙලාවට පසු කාලේ මේවා වාණිජ්‍ය හෝ වෙළඳ මේ බලවේගවල ග්‍රහණයට නතු වීමත් එක්ක අපිට මොකද්ද සිද්ධ වුනේ කියන හොඳම දේ තමයි මම හිතන්නේ අධ්‍යාපනය. හුදෙක් වාණිජ්‍ය වටිනාකම් විතරක් නෙමෙයි. අධ්‍යාපනය යන මිනිසාගේ භෞතික විමුක්තිය වෙනුවෙන් හෝ ඔහු යම්කිසි විදියකට ආර්ථික එහෙම නැත්නම් තාක්ෂණික හැකියාවෙන් යුත් මිනිසෙක් නිර්මාණය කිරීම වෙන තැනට ලඝු කිරීමත් එක්කම අපිට අහිමි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. දැන් විශේෂයෙන්ම 972 ඇති වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ඔය සාහිත්‍ය භාෂා අධ්‍යයන වැනි දේවල් වලට තිබුණු වටිනාකම් අපේ රටේ ක්‍රමෙන් අඩු වුණා. දැන් අපි දකිනවා අපිට කලින් හිටපු පරම්පරාවල් වල දැන් මඩබල රත්නායක එතනින් ගියාම මහගමසේකර ඩෝල්ටන් අල්විස් මේ වගේ විශාල නිර්මාණකරුවන් පිරිසක් හිටියා. වුන් සමහරට කවි ලිව්වා ඉස්සෙල්ලාම ඇත්ත වශයෙන්ම කවි. දැන් මට මතකේ නැගෙන මහගමසේකර ලියපු එක කවියක් තිබුණා. ඒකේ තිබුණේ මේ සෝභා කියලා ඒ කවිය තිබුණේ. ඒක පසු කාලයේ අමරදේව ගීතයක් විදිහට ගායනා කළා. බොහොම මధుර ගීතයක්. ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා, සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා, දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා, වලාකුලෙන් අහස් ගබෙන් බිමට බසිනවා. පායනතරු ඇස් ඇරලා බලා සිටිනවා. තවතන කියන මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා. ඊට පස්සේ කියන ආසිරිමල් වරුසාවෙන් බිමට වහිනවා. මොනවත් මේ සේකර කිව්වේ වර්ෂාව. එතකොට ඇලදොල ගම් දිය පිරීලා ගමන් නිවෙනවා. මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා. වැස්සක් මහ පොළොවට පතිත වන විට ජීව අජීවී සියලු දේවල් මේ ලබන ප්‍රමෝදය. දැන් මේක හරි අපූර්ව සංකල්ප රූප මේ පද්ධතිය පොකුරක් විදියට සේකර ගේන්නේ කොහොමද? භාෂාවෙන්. ඒ භාෂාව තරම් වක්‍රෝක්ති ධ්වනිතාර්ථ වලින් පිරිපුන්ව රචනා කරලා අපිට හැමදාම දකින වැස්ස කවදාවත් නුදුටු වැස්සක් විදිහට අපිට මුණ ගැස්සනවා. අපිට වැස්ස උනතරම් දකින්න පුළුවන්. වැස්ස අපි වෙහි පොදට තෙමෙන්න පුළුවන්. නමුත් මේ කියන හැඟීම අපිට සමීප කරන්න සේකර කරේ මොකද්ද? ඊතා නිර්මාණශීලී ලෙස භාෂාව කියන මේ මෙවලම මුවහත් කරලා ඒකෙන් අපේ අධ්‍යාත්මය ස්පර්ශ කරන්න උට හැකියාව තිබුණා. දැන් මේක කුසලතාවක්. නිර්මාණශීලී භාෂා භාවිතය. දැන් සුරෝචන කිව්වා ගුවන්විදුලියේ එක වකවානුවක තිබුණේ නිර්මාණ උල්පත්. මේ සියලු නිර්මාණ උල්පත් සම්පූර්ණයෙන්ම නිකන් අර පෙරදින නියග වගේ මේක මොකක්වත් නැතුව දැන් වේලිලා යන තත්ත්වයට එන හේතුවක් තමයි අපි මේ සාහිත්‍ය භාෂා වගේ දේවල් භෞතික වටිනාකමක් නැහැ. මේව කරලා මොකටද? මේවා කරලා වැඩක් නැහැ කියන එක සමහර රාජ්‍ය නායකයන්ගේ මුවින් පවා ප්‍රකාශ වුණු තත්ත්වයක් තිබුණා. ඉතින් මෙන්න මේකත් එක්ක අපි අනිත් පැත්තෙන් සිද්ධ වුණ දේ තමයි මේ රටේ තරම් සුබසාධක මානසිකත්වයට ගිජු මිනිසුන් ඉන්න රටක් මම හිතන්නේ මේ ලෝක ධාතුවේම හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. පාසල් පොත් කියන දේවලුත් පස්සේ නොමිලේ ලබා දෙන මට්ටමකට අපේ රටේපත් වුණා. දැන් මේක මිනිස්සු හිතුවා හරි හොඳයි කියලා. මොකද වුණ දන්නවද උනේ? ලංකාව පුරා එවක තිබුණා හැම නගරයකම උපනගරයකම ගම් දනව් හැම තැනකම පොත් අලවිසල් තිබුණා. දැන් මේ නොමිලේ දීමත් එක ඕන්ට කරන රාජකාරියක් නැති වුණා. උන්ගේ වෙළඳාම ඉවරයි. ඊට පස්සේ කිසිදු ප්‍රධාන නගරයක හැරුණුකොට කොළඹ, ගාල්ල, මාතර වැනි නගර කිහිපයක හැරුණුකොට අනිත් ගම්බද ප්‍රත්‍යන්තවල තිබුණු සියලු පොත්ශාලා, අලවිශාලා වැසී ගියා. ඒතර ඒකත් එක්ක අර පොත කියන දේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තිබිච්ච යම්කිසි වටිනා මෙවලමක් භාණ්ඩයක් වුණා නම් ඒ භාණ්ඩය අපේ සමාජයෙන් අයින් වුණා. ග්‍රන්ථ පරිශීලනයේ නැති වුණා. අපි මේ සාකච්ඡාට කලිනුත් අපි කීප දෙනෙක් කතා කරේ හැම දුම්රිය ස්ථානයක මේ කාලේ තිබුණ කුඩා පොත්සලා. ඒතකොට දර ගමනක් කියන හැම මගියෙක්ම යනකොට මේ පොතක් අරගෙන කියවගෙන යනවා. කියවන පොත ඊට පස්සේ ගෙදර තියෙනවා. ගෙදර ඉන්න දරු පරම්පරාවත් මේ පොත් පරිශීලනය කිරීමේ ගෘහස්ත කියවීමේ සංස්කෘතියක් අපිට තිබුණා. ඒතර උන්ට භාෂාවක් නිර්මාණය කරන්නට භාෂා ඥානයක් ආවා. අනෙක් පැත්තෙන් සාහිත්‍ය ලෝකයේ පිළිබඳ හුරු පුරුදු නිතර Taman ගැවසුණු ප්‍රදේශයක් සාහිත්‍යය. දැන් එතකොට අපේ මේ ජීවිතයේ මම හිතන්නේ අවුරුදු 30 40ක මේ සිද්ධ වෙච්ච පරිවර්තන දාමයත් එක්කම
අර තෙත්බිම් සම්පූර්ණයෙන්ම වියලි බිම් බවට පත් වුණා. ඉඩෝරෙන් ඉරිතෙලිච්ච දිය බිඳක් නැති නිරුද්ධක කතරවල් බවට අපේ ජීවිතය පත් වුණා මේ කාලය ඇතුළත. එතකොට මේ නිරුද්ධක කතරේ ඔබ හිතනවද නෙළුම් කෙකටිය ඕලු මානෙල් මල් පිපේ කියලා? ඒ හිතකර පරිසරයේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ගිහලා. ඒ නිසා තමයි අද වෙන විට ලියවෙන කවිය පසක් නැතිව වැඩෙන ගසක් වගේ. ඒවා ඇත්තටම මුල් විහිදිලා ගිහිපු මූල මණ්ඩලයක් නෑ. ඒ භාෂාව ගත්තන් පස්සේ ඒ භාෂාව සමහරට අපේ මේ වර්තමානයේ කවි ලියන නවකතා ලියන සාහිත්‍යදරයෝ හිතයි ඉතාමත්ම විසකුරු ප්‍රකාශයක් නැද්ද මේ කරන්නේ. මේ කිසිදු ලෙසකින් නවක නිර්මාණකරුවන්ගේ දිරිබල සිඳීමට නෙමෙයි කියන්නේ. අපි නැවතත් මේ මුල සොයාගෙන යා යුතුයි. ඒ පාසලෙන් ලැබෙන්නේ නැත්නම් අධ්‍යයනයෙන් තමන්ම මේ පොත්පත් හොයාගෙන ගිහිල්ලා. දැන් මේ කොටහෙනේ හාමුදුරන්ගේ පොත් වගේ දේවල් යලි මුද්‍රණය වෙලා තියෙනවා. බොහොම දුර්ලභ වටිනා දේවල් මේ පැරණි ග්‍රන්ථ තියෙනවා. මේව හොයාගෙන ගියොත් අපිට මේක කවුරුවත් දෙනකම් බලන් ඉන්නේ නැතුව හිටියොත් එහෙම මෙන්න මෙතන මේ ගමන ආරම්භ කරන්න පුළුවන්. කොහොමද මනුෂ්‍යයාට භාෂා සාහිත්‍ය උරුමයෙන් තොරව කවදාවත් නිර්මාණයක් කරන්න බෑ. ඒක මානව ඛේදවාචකයක් අපේ රටේ හිටපු විශිෂ්ට පුවත්පත් කලාවේදියෙක් දයාසේන ගුණසිංහ. ඔහු එක තැනකදී කියනවා පෙම්යුවලක් කිසියම් හේතුවක් නිසා ඔවුන්ට විවාහයට පෙර දරුවෙක් ලැබෙන්න යනවා. දැන් මේ දෙදෙනාට සමාජයට මුහුණ දෙන්න බෑ. මේ දෙදෙනාගේ ජීවිතයේ ඛේදවාචකයකින් නිමා වෙනවා. ඒක ඔහු කියන්නේ දැන් වෙරළේ ගල්පරයක් මත මේ යුවල ඉන්නවා. උන්ට ජීවිතේ තීරණයක් ගන්න විදියක් නැහැ. සමාජයට උන් පිළිගන්නේ නැහැ. ඒ නිසා උන් මුහුදට පැනලා දිවිනසා ගන්නවා. මේ කවියගේ බලන්න නිර්මාණශීලී භාෂා භාවිතයක නිදසුන මම කියන්නේ. ඒක කියනවා හිරු නැගෙත යලි ඇතුළු පිටුවක කොනෙක තිදෙන්නම වල දැමින එකම වැකියක. මේ ප්‍රවෘත්තිය සමාජයට ගලා යන්නේ පුවත්පතකින්. මෙහෙම යුවලක් දිවිනසා ගත්ත කියලා. යා කියන හිරු නැගෙත යලි ඇතුළු පිටුවක කොනෙක තමයි මේක දෙන ප්‍රධාන ප්‍රවෘත්තියකුත් නෙමෙයි. තිදෙන වල දැමින එකම වැකියක. බලන්න මේ භාෂාව ඔහු පාවිච්චි කරපිට මේක කියනකොට අපිට මහ විශාල කම්පනයක් ඇති වෙනවා. දැන් ඕක අපි අර දුටු සිද්ධිය ඒක වාර්තාරූපී බසකින් කිව්වනේ එතන කවියක් එන්නේ නැහැ. ඒතර ඒක එන්නේ කොහොමද? ඒ පරිකල්පන එන්න බස සංස්කරණය කරගෙන බස අපූර්ව විදියට නිර්මාණය කරගැනීමේ හැකියාවක් එන්නේ බොහොම සුනම්මේ මෙවලමක් විදියට භාෂා පාවිච්චි කිරීමේ පරිචය අපිට එන්න ඕන. ඒක එන්නේ කොහොමද? පැරණි සාහිත්‍ය, වර්තමාන නූතන සාහිත්‍ය, ලෝක සාහිත්‍ය ආදී සියල්ලක්ම නිරන්තර තමාගේ සමීප ඇසුරටපත් වෙන්න ඕන. එබඳු ඇසුරටපත් වුණාට පස්සේ ඉබේම ඔහුට නිරුත්සාහයෙන්ම එබඳු දේවල් කරන්න පුළුවන්. අද කියවෙන, අද ලියවෙන ගද්‍ය පද්‍ය හැම තැනකම තියෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන සිල්ලර භාෂාවෙන් කරන දේවල්. ඒවයි ගැඹුරු පරිකල්පනයක් නැහැ. ඒ නිසා අර දකින දේ සිතට නැගෙන ඕන දෙයක් එලෙසින්ම ප්‍රකාශනය කිරීම සාහිත්‍යයක් විදිහට පිළිගන්න තරමට අපේ සාහිත්‍ය සම්ප්‍රදායේ අද පරිහානියක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ සමාජයට එන පරම්පරාවට අධ්‍යාපනය කියලා කියන්නේ සටහන් කටපාඩම් කරවීමේ අධ්‍යාපනයක්. විද්‍යාවේදී සූත්‍ර සහ මොනියම් දේවල් කටපාඩම් කරගත් නීමත් කලා අධ්‍යාපනයේදී කටපාඩම් කිරීමත් සම්පූර්ණයෙන් වෙනස්. මේක ඇත්ත වශයෙන්ම මිනිස්යාගේ ස්වාධීනත්වය තමා මිනිසකු සතු තියෙන නිර්මාණාත්මක උත්පාදක ශක්තිය උපන්ගේම වනසා දැමීමේ පරිසරයක් තියෙන අධ්‍යාපන ක්‍රමයක් අද මේ රටේ තියෙනවා. සම්පූර්ණයෙන්ම සටහන් කටපාඩම් කර ගැනීමක්. සම්පූර්ණයෙන්ම පාසල් කියන දේවල් අද අකර්මණ්‍ය වෙලා ගිලා 12 ශ්‍රේණියේ පොඩි කාලයයි එන්නේ. ඊට පස්සේ කොහේ හෝ ප්‍රමිතියක් නැති කවුරු හරි දේවල් උගන්වන පෞද්ගලික ඉගෙනුම් ආයතන වලට ගිහිල්ලා ඔවුන්ගේ සරණ පතාගෙන අර ඉස්සර තියෙන අර මේ ආරාම රුක්කෙත් මේවට වැඳමින් බයේ තැතිගත් මිනිසුන් මේ සරණ පැතුව වගේ මේ ටියුෂන් කඩගාන ගිහිල්ලා සරණ පතන අසරණ සරණාගත පිරිසක් එනවා. ඒ සරණාගත පිරිස විසින් නිර්මාණය කරන සරණාගත සාහිත්‍යයක් අපිට නිර්මාණය වෙලා තිනවා. මේක තමයි වජිර එක්තරා විදිහක අද දවසේ අපි මුහුණ දෙන ඛේදවාචකය. මේ යථාර්ථයේ දිහා අපි නිර්භයව ඇස් ඇරලා බැලීමෙන්ම තමයි මේකට රෝගයට පිළියම් සොයාගෙන යන්න වෙන්නේ. එහෙම නැතු මේකට මේ මහා බ්‍රහ්මයා හෝ කවුරු හරි හීනෙන් ඉඳන පැණියක් බීලා මේකට අපිට විසඳුම් හොයන්න බෑ. සංස්කෘතික මිනිසා ප්‍රාථමික වීමේ අභියෝගය තමයි මහාචාර්යතුමන් මතු කරන්න උත්සාහ කළේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා මේ ප්‍රාථමික සමාජයේ ජීවත් වෙච්ච දඩයම් යුගයේ ජීවත් වෙච්ච මිනිසාගෙන් විතන් වෙලා සමාජය සංස්කෘතිය කියන සාධකයේ ඔස්සේ ඊටාම හොඳින් ඉදිරියට ආවා කියලා අපි විශ්වාස කරනවා. නමුත්
වර්තමානය වෙනකොට මේ සංස්කෘතික සමාජයේ ප්‍රාථමික වෙලාද කියන කාරණය අප හමුවේ තියෙනවා. ඇත්තටම මේ අපේ මහත්ෘකාවට ඒක ඇල්ල දාර වෙන්නේ කොහොමද? මෙහෙමයි දැන් සංස්කෘතික මිනිසා ගොඩනැංවීම කියන කාරණය එක එක කාලවල් වල එක එක විදිහට තමයි අර්ථ දැක්වෙන්නේ. දැන් මහාචාර්යතුමා පැහැදිලි කරපු අර බොහොම පළල් මිනිස්සුયો හිටියේ ලංකාවේ අර අධිරාජ්‍යවාදී යුගයේ එකට බලපෑවා. ඒ මොකද අධිරාජ්‍යවාදය ලෝකයේ දැක්කේ අර එකම ක්‍රමයක් විදිහට තමයි ඒගොල්ලෝ ව්‍යාප්ත වෙලා හිටියේ. ඒගොල්ලන්ට මේ භාෂා ભેදේ වගේ දේවල් ගැන තිබුණේ මේ මීට වඩා වෙනස් අදහස්. ඒ කියන්නේ ඇත්තටම දැන් ඒ යුගයේ අර අධිරාජ්‍යවාදය කියන්නේ විශ්ව මතයක්. ඒ කියන්නේ ඒක හොඳද නරකද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ විශ්ව මතය තුළ විශ්ව මිනිස්සෙක් කොට නැගුණා. ඒ හින්දා තමයි අර පෙරදිග අපරදිග කියන කාරණේ එතුමා නිතරම අවධාරණය කරන ගොඩ නැගෙන්නේ. නමුත් අපි නිදහස ලබා ගැනීමෙන් පස්සේ අපි හදන රාජ්‍යය ඊට වඩා වෙනස්. ඒකේ ඒ රාජ්‍යය තුළ අපට අපේ මූලික සටන්පාඨය වෙන්නේ අර විශ්වභාවයෙන් ගැලවිලා කිසියම් දේශීය භාවයක් තමයි අපි උත්කර්ෂයට නංවන්නේ. හැබැයි ඒක ඒ කාලේ වෙනකොට සෑහෙන ඉහළින් වරණැගුණු අගය කෙරුණු සංකල්පයක්. මේ පරගැති භාවය මේකෙන් මිදෙනවා මේ භයානක තත්ත්වයෙන් මිදෙනවා කියලා. නමුත් ඇත්තටම උනේ මොකද්ද? එන්න එන්න අපේ තිබුණ අර අතනින් ගැලුණු ගැඹුර ගැලවිලා හැව ගැලවිලා මොකක්වත්ම නැති මේ දැන් කියන මේ ශූන්‍ය තත්ත්වයට ආවේ මේකම තමයි. ඒ වුණත් අදත් අපිට පේනවා නේද? අපේ ගොඩක් විද්වතුන් එහෙම නැත්තම් දේශපාලනයේ ඉහළින් ඉන්න අය මේ හැමදෙනාම වරණගන්නේ අධිරාජ්‍යවාදී මුවහමට තඩි බානවා මම හිතන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම උනේ මෙතනින් කියලා. නමුත් ඇත්තටම මේ එහෙම කාරණාවක් නෙවෙයි උනේ. දැන් උදාහරණයක් විදිහට අයිවෝ ජෙනින්ස් කියන ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා ලංකා විශාල සේවයක් කරපු කෙනෙක්. මම හිතන්නේ කිව්වා කියලා ප්‍රකට කියමනක් කියනවනේ මේ ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියලා හරියට එයාට දෝෂාරෝපණය කරනවා. නමුත් මේ ලේඛනය අරගෙන බැලුවොත් එයා කියලා තියෙන්නේ මේ මිනිස්සු එකතු වෙලා සංස්කෘතිය ගැන කතා නොකරන සජීවී සංවාද නැති ඒවට මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැතිවීම කාන්තාරයක් කියලා කිව්වා මිසක් මේ මොනවා හරි ශිලා ලේඛන නැති එහෙම මොකක්වත් කිව්වා නෙවෙයි. ඒතකොට ඒ අර්ථයෙන් හරිනේ අපිට එහෙම සංස්කෘතියක් අපිට ජීවමානව දීර්ඝකාලීනව අඛණ්ඩව තිබුණේ නැහැ. එතකොට ඒ තිබුණේ නැහැ අම්කාලික ඉතිහාසයේ තිබිලා තියෙන හින්දානේ අපිට හොඳ පොත්පත් රාශියක් තියෙන්නේ. එතකොට ඒක ජීවමාන කරගැනීමේ වැඩපිළිවෙල වෙනුවට මම හිතන්නේ අපි 50 ගණන් වල හදන රාජ්‍යයෙන් අපි කලේ දැන් මේ කියන බිඳවැටීම වුණා නම් බිඳවැටුනේ 50 ගණන් වල 60 ගණන් වල තිබිච්ච තත්ත්වයක් නෙවෙයි මම හිතන්නේ මගේ කියීම. ඒ කාලේ කොට නැගිලා තිබුණේ අර මුල් කාලේක. 50 ගණන් වල 60 ගණන් වල තමයි බිඳවැටීම පටන් ගත්තේ. මොකද්ද මේ බිඳවැටීම? මේ යම් පිරිසක් ඇති වෙනවා 56 එළියත් එක්ක මධ්‍යම පන්තියක් ඒගොල්ලෝ හිතන රාජ්‍යයෙන් පඩි ලැබෙන්නට ඕනේ අපි පුළුවන් තරම් සටහන් උගන්වන්නට ඕනේ. රාජ්‍යයෙන් පඩි ලැබෙනවා ඔන්න පුළුවන් තරම් විශ්වවිද්‍යාල සහ පාසල් වලින් උගන්වනවා ඒකාංශික කලා අධ්‍යාපනයක්ලත් මෙනේ. එතකොට මේ පිරිස අති විශාල වෙනවා එන්නේ. අති විශාල වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට කුසලතා නැහැ. ලෝකේ එක්ක ගනුදෙනු කරන්න කොහොමත් බෑ. තාක්ෂණික කුසලතා මොකුත් නැහැ. මේගොල්ලන්ව එකම සංසිඳවන්න පුළුවන් එකම දේ රාජ්‍යයෙන් සල්ලි දීලා මේගොල්ලෝ නඩත්තු කරනවා. ඒතකොට රාජ්‍යයට මේක යන්න පුළුවන් සීමාව ගිය ගමන් කැරලි ඇති වෙනවා. ඒතකොට කැරලි දෙකක් අපිට ඇති වුණා. මේක බරපතල ප්‍රශ්නයක්. ඒතකොට ඒ දේ තමයි අපේ රටේ මේ කලා රසාස්වාදයේ කලාව හදනවා කිය කරලා තියෙන්නේ. අර රාජ්‍යයෙන් පඩිකන නිකම් පන්තියක් ඇති කිරීම. මේක නෙවෙයි මේ කලා රසාස්වාදය කියන්නේ මීට වඩා පළල දෙයක්. ඒ අය දැන් ලෝකයේ දැන් රසාස්වාදන ක්‍රියාවලිය පිළිබඳට ගියාට පස්සේ රාජ්‍යයන් වල එහෙම අති විශාල පිරිසක් මෙහෙම පඩි ලැබෙමින් මෙහෙම නැහැ ඇත්තටම. ඒ අය ආර්ථික ක්‍රියාවලියට දායක වෙන සංස්කෘතික මිනිස්සු. දැන් අපේ රටේ මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් මේ ප්‍රශ්නෙට ඇවිල්ලා ඒ ප්‍රතිසංස්කරණය දැන් දරුණු විදියට සිද්ධ වෙනවා. සමාජයක් එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? අනිත් පැත්තට යනවා. දැන් එතකොට තමයි ඒ ප්‍රතිසංස්කරණය දරුණු විදියට සිද්ධ වෙනකොට තමයි මේ කියන ප්‍රශ්නේ නැවතත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට තේරුම් ගන්නට ඕනේ අපි නිදහස ලැබුවට පස්සේ හදපු රාජ්‍යයේ තියෙන
බරපතල අර්බුදය මොකක්ද. ඒ අර්බුදය ඇතුළේ දැන් සංස්කෘතික මිනිසා කියලා අපි හදන්න ගත්තේ කාවද. ඇත්තටම සංස්කෘතික මිනිසා කියන්නේ අර මහාචාර්යතුමා කිව්ව මුල් අර්ථයෙන් ගත්තොත් නිවැරදිම දේ තමයි අර කිව්ව වචන දෙක හරියටම හරි ප්‍රාථමික මිනිසා නොවන. ඒ කියන්නේ අර සහජාසය මත වැඩ කරන මිනිහා නෙවෙයි විඥානයක් ඇතුව වැඩ කරනවා කියන එක කියන්නේ. ඒතකොට ඒ මිනිහා නෙවෙයි ඇත්තටම අපි හදන්න ගත්තේ. නේ? අපි හදන්න ගත්තේ ඉවැන්නෙකුත් නෙවෙයි අරවැන්නෙකුත් නෙවෙයි මැදට ආපු නිකන් සාමාන්‍ය මිනිස්සෙක්. ඔහුට තිබුණ අධ්‍යාපන සුදුසුකම් ටික. ඔහුට සහතිකයක් දෙනවා. ඒ සහතිකයට ඔහුට කරන්න පුළුවන් පාසලක උගන්වන එක නැත්තම් කන්තෝරුවක ලිපිකරුවෙක් විදිහට වැඩ කරන එක. ඒතකොට මේ මධ්‍යම පන්ති විශාල වශයෙන් පළල් වුණාට පස්සේ මේක මොකක්වත් එහාට යන්න බැරි තත්ත්වයක් හම්බුණා. දැන් ඒකෙන් සිද්ධ වුණේ අර නම තිබුණේ කලා විෂය ධාරාවනේ. නමුත් කලා විෂය ධාරාවනේ කලාව කියන්නේ ඊට වඩා ගොඩක් පළල් දෙයක්. නැති වෙලාම ගියා ඒකට හුඟවම පහර එල්ල වුණා. ඉතින් මේක ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලේ මම හිතන්නේ සිංහල පාලි සංස්කෘත භූගෝලය මේ විශාල වශයෙන් හරයක් නැතුව මිනිසුන් විසින් විශාල ප්‍රමාණයක් කළා තියෙනවා. ඒකට ඒක කරපු ප්‍රමාණයට ඒ අයට කුසලතා හෝ රාජ්‍යයේ ආර්ථික ක්‍රියාවලට සම්බන්ධ වෙන්න කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ ඇත්තටම. ඊට පස්සේ ඒ අයත් අසරණ වෙලා රාජ්‍යයත් අසරණ වෙලා දැන් මේකේ අනිෂ්ට ඵලය තමයි රාජ්‍යයේ පැත්තෙන්ම මේක ගලවලා සම්පූර්ණ තාක්ෂණික මිනිහෙක් අර දඬුරුකඩ මිනිහෙක් හදනවා. ඒතර අපි අන්තවල හිටපු සමාජයක්. දැන් ඇමරිකාවේම මේ ගැන ලියපු විද්වතුන් පෙන්ලා දීලා තියෙනවා හුඟක් වෙළඳ කම්පැනි වලට ඉන්ඩස්ට්‍රියල් සෙක්ෂන් එකට අරගන්න තීරණාත්මකව මිනිස්සු කලා අධ්‍යාපනයේ සූක්ෂමයි. මොකද ඒ අයගේ ඒ సౌందర్యාත්මක විචාරාත්මක ඥානය අරකට යොදවන්න ඒ අයගේ අධ්‍යාපනය ඇතුලේ යම් ආකාරයක සම්බන්ධයක් තිබුණා තියෙනවා. සහ ඒක වැනි විශ්වාස කරනවා මේ අය හරි පරිකල්පනාත්මක පුළුල් මිනිස්සු මේගොල්ලන්ට පුළුවන් අලුත් දේවල් නිර්මාණය කරන්න. ඒකට අපිට එහෙම කම්පැනි සිස්ටම් එකක් ධනපති පන්තියක් ඇති උනේ නැහැ ඇත්තටම. හරිද? අපේ රටේ ආර්ථිකයත් අනිත් පැත්තෙන් අපි සේවා ආර්ථිකයක් විදිහට හුඟක් ලුම්පන් කාරණා උඩ දුවන්නේ. එතකොට මේවා අපිට එකට සම්බන්ධ වුණේම නැහැ. ඉතින් මේ මෙතෙන්දී අපිට ඇත්තටම දේශපාලන ආර්ථික විග්‍රහයකට යනවා නම් මම කියන්නේ මේ චින්තන වින්දන කාරණේදී මේකක් තියෙනවා නැත්තේ නෑ. ඉතින් මෙන්න මේ අධීරය තමයි අපි දැන් ඉන්නේ. මේ අධීර දරුණු. දැන් මේ කියන ආචාර්යතුමා පෙන්ලා දුන්නු දැන් මේ රාම කිව්වනේ නූතන අයට අපි වෛරයෙන් නෙවෙයි කියන්නේ මෙතන පසක් නෑ. මේ පසක් නැති උනේ ඇයි? එහෙමනම් අපි පසක් ගොඩනගා ගන්න කොහොමද? දැන් අද ඇති වෙලා තියෙන සාහිත්‍ය කාරණා ගත්තාම අර ඔබ කියනා වගේ කොම්පියුටරයක් කාටත් තියෙනවනේ ෆෝන් එක හරිම සහ ටයිප් කිරීමේ හැකියාවක් දැන් නොඑක් මේ ස්ටයිල් වලින් තියෙනවා නම් මාධ්‍ය අවකාශය කියන එක කොහොමත් මං හිතන්නේ මේ අපි කතා කරන දේට ඇරෙන්න ඒ දේවල් වලට විශාල වශයෙන් බලා ඉන්නවා නිකන් කවුරු හරි ලේඛකයෝ එනකන් නිකන් පුවත්පත් අර එහෙම ලෑස්ති පිටනේ දැන් ඉන්නේ නැද්ද මල්ලි මේ සුමානේ ඉන්ටර්විව් එකක් වගේ එකක් නේ අහන්නේ මේ කියන්නේ ඒ ඕන වෙන්නේ අර මොකක් හරි ලියන්නේ වගේම දැන් මේ පරිහානිගත කියන යුගයේ තියෙනව නේද නවකතාවටම උත්සව මං හිතන්නේ 4-5ක් තියෙනවනේ මං කියන්නේ ඔහොම ගත්තොත් සෑහෙන තියෙනවනේ නමුත් අර ඒ කාලේ එහෙම උත්සව නැතුව මං හිතන්නේ තිබුණේ ඩොන් පේඩ්‍රික් සම්මානය විතරයි 50 ගණන් වල මාචාර්යතුමා පැහැදිලි කරා. ඒතකොට එහෙම තිබිලත් අර ගුණාත්මක භාවය ආවේ අර දිරාජ්‍යවාදී අර විශ්ව මිනිහගේ හයියේ. දැන් අපිට ආපහු යන්න වෙනවා ආයතන ගොඩනගා ගන්න. ඒ වගේම අනවශ්‍ය තරම් බොරු පිරිස් මේ කලා අධ්‍යාපනයේ දැන් අපි ගත්තොත් සිදත් සංගරාව හරි ටෝල්ස්ටෝයිගේ නවකතා හරි අතිවිශාල පිරිසකට උගන්වලා ඒකෙන් මේ ඇයට විමුක්තිය සලසන්න බෑ. හැබැයි ඒකෙන් බිඳක් අර මහ පිරිසට ගැනීම අවශ්‍යයි. ඒකට ඒ පිළිබඳ විශේෂඥ පිරිසක් ගොඩනැගෙන්නට ඕනේ. ඒ විශේෂඥ පිරිස බිහිවෙන් හදන්න හදපු තැනක් තමයි ලංකා විශ්වවිද්‍යාලයේ ඒ මොනවා හරි ඒ සිංහල හරි ඒ సౌందర్యාංශ. ඒවා අනවශ්‍ය පරිදි විශාල කරලා ප්‍රමාණාත්මක සාධකයට තැන දුන්නා. ඒකට ප්‍රමාණාත්මක සාධකයේ ඊගාව පියවර බවට ටියුෂන් සාධකයේ පත් වුණා. ඊට පස්සේ ඒ සාධකයේ ඊගාව ප්‍රශ්නේ බවට මහපාරේ අරගල කරන කුසලතා නැති කටපාඩම් කරගත්ත පිරිසක් ආවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඒ ටික විනාශ වෙලාම තියෙනවා. ඒකට ඒ නිසා දැන් අපි තේරුම් ගන්නට ඕනේ මේක දේශපාලන ආර්ථික ප්‍රශ්නයක් විදිහට එක පැත්තකින් බලන්න ඕනේ. අනිත් පැත්තෙන් මේක චින්තන වින්දන ප්‍රශ්නයක් විදිහට බලන්න. මේ දෙක අතර සම්බන්ධයේ මේ යුගයේ අපි පසු කරන්නේ කොතනද කියලා අපිට මම හිතන්නේ
තවත් ඔබට විවෘත සාකච්ඡා ගණනාවකට මාතෘකා මෙතන තියෙනවා කියලා මම හිතනවා. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ චින්තනය, වින්දනය සහ සාහිත්‍ය. මෙය විවිධ සමාජ කලාපවලට බලපෑම් කරන ආකාරය පිළිබඳව අපි පෙර සාකච්ඡා කළා. ඇත්තටම මේ අපේ ජන ජීවිතයට පරිබාහිර සාධකයක් විදිහට තමයි ගොඩාක් වෙලාවට අපි වින්දනය කියන කාරණය, චින්තනය කියන කාරණය, එහෙම නැත්නම් සාහිත්‍ය කියන කොටස ගන්න. නමුත් එය අද සාකච්ඡාවේදී අපි පැහැදිලි කරගත්තා ඊටාම ප්‍රබල විදියට අපේ සමාජ ජීවිතයට බලපාන බව. මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා, ඒ වගේම කතිකාචාර්යතුමන්, ඒ වගේම අපේ ස්ලෝචන මහත්මයා පැහැදිලි කරමින් යන්නේ මේ තුල තියෙන අර්බුදකාරී ස්වභාවය පිළිබඳව. දැන් අපි ආවොත් එහෙම මේ අනිකා හඳුනා ගැනීමට කොහොමද මේ වින්දනය, චින්තනය බලපාන්නේ, සාහිත්‍ය බලපාන්නේ? මම පුංචි උදාහරණයක් එක්ක ඔබතුමා ගාවට එන්නම් මේ ප්‍රශ්නය සහ අදහස විමසන්න. රූපවාහිනියේ එක්තරා වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අවස්ථාවකදී මට ලැබුණා දමිළ නිවේදකයා සහ ඉංග්‍රීසි නිවේදකයා එක්ක වැඩ කරන්න. උන් තාම ජ්‍යෙෂ්ඨ නිවේදකයෝ. ඔවුන් එක වැඩ කරනකොට ඔවුන්ගේ කලා ධාරාව සහ සිංහල, දෙමළ සහ අපි අපරදිගයයි සලකන බටහිර මේ කලාවන් ඇතුලේ තියෙන සාම්‍ය පිළිබඳව තමයි මේ වැඩසටහනේදී සාකච්ඡා කළේ. ඇත්තටම මේ එතෙන්දී තමයි අර මිනිස්සු දිහා ආදරෙන් බලන්න අපේ මනස නිර්මාණය වුණේ. දැන් අපිට මේ දේවල් අයින් කරන්න, මේ දේවල් වෙනස් කරන්න ඕනකම තියෙන නිසා මේ කලාව, සාහිත්‍ය ඇතුලේ තියෙන මේ එකමුතුව, එක අර අනිත් මිනිස්සයා දිහා එහෙම බලන්න පුරුද්දක් ඇති නොවෙමින් යනවා. මම හිතන්නේ කලාවට අපේ ඔය සංහිඳියාව කියලා කියන වචනයකුත් අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ අනිත් කෙනා දිහා ආදරෙන් බලන්න මේ වින්දනය, චින්තනය සහ සාහිත්‍යය කොහොමද බලපෑම් කරන්නේ? වජිර, මම ඒ ප්‍රශ්නෙට උත්තරයට ඉස්සෙල්ලා ප්‍රවේශයක් වශයෙන් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා චින්තක රණසිංහ ප්‍රකාශ කරපු එක අදහසකින් පටන් ගන්නම්. ඔබගේ අදහස වෙන්නේ අනිකා දෙස ආදරෙන් බැලීමනේ. දැන් ඔහු පැහැදිලිව කිව්වා මේ අධිරාජ්‍යවාදී යුගයේ පිළිබඳ. අධිරාජ්‍යවාදී යුගයේදී අපේ සාහිත්‍යයේ ඇති වුණු ප්‍රබෝධය. ඒක 100%ක්ම සත්‍ය කාරණාවක්නේ. දැන් බලන්න අධිරාජ්‍යවාදී යුගයේදී අපිට පාලි තිබුණා. අධිරාජ්‍යවාදී යුගයේ අපේ සිංහල ආරක්ෂා වුණා. විල්හෙල්ම් ගයිගර් වගේගොල්ලෝ මහා වංශය පරිවර්තනය කරනවා. මේ හැම දෙයක්ම සාහිත්‍ය කලා සම්බන්ධයෙන් අපේට අධිරාජ්‍යවාදී යුගයේ තිබුණනේ. නමුත් නිදහසෙන් පස්සේ මොකද වුනේ? අපි කිව්වා අධිරාජ්‍යවාදීන්ට බැනලා නිදහස ගත්තට පස්සේ දැන් අද සිංහල තියෙනවද? අද පාලි තියෙනවද අපිට? අද සෙල්ලිපි ගැන කතා කරනවද අපි? අද මහා වංශය ගැන කතා කරනවද අපි? ඒ වගේ අන්න එතනින්ම තමයි අනිකා හඳුනා ගැනීම. දැන් ඔවුන්ට පුළුවන්කම තිබුණ අධිරාජ්‍යවාදී යුගයට ඒ පාලකයන්ට පුළුවන්කම තිබුණ අනිකා හඳුනා ගන්න. අනිකා හඳුනා ගත්තේ ඔවුන්ගේ කලා ශිල්ප හරහා. වෙන දෙයකින් නෙමෙයිනේ. නේ දැන් මොහු පැහැදිලි සඳහන් අයිවර් ජෙනින්ස් වගේ කෙනෙක් ගත්තොත් අනිකාව කොච්චර දුරට අවබෝධ කරගත්තද බලන්නකෝ. නැත්තම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලය බිහි වෙන විදිහකුත් නැහනේ. එතකොට මේ අනිකා හඳුනා ගැනීම කියන එක මූලිකව කරන්න පුළුවන් සාහිත්‍ය කලා ශිල්පවල හරහා තමයි. අද වෙලා තියෙන්නේ අපි නැවත නැවතත් එකම තැන තමයි යන්නේ. අද වෙලා තියෙන්නේ එහෙම සාහිත්‍ය කලා ශිල්පවලට වටිනාකමක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. වටිනාකමක් නැති කරලා තියෙනවා. එතකොට ඒ තුලින් ලබා ගන්න පුළුවන් සාධනීය දේවල් අපිට නැති වෙලා ගිහින් තියෙනවා. නමුත් තවමත් එක් කණ්ඩායමක් ඉන්නවා ඔවුන් වැරවැයමින් මේක අධ්‍යයනය කරලා මේක ඔස්සේ ගිහිල්ලා මේක ඇතුලේ කිමිදිලා මේකට නිකන් ඉන්න හොඳ නැහැ. මේකට අපි මොකක් හරි අපේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න ඕනේ කරලා කරන පිරිසකුත් ඉන්නවා මේක ඇතුලේ. නමුත් ඔවුන් මහා සමාජෙත් එක්ක බලනකොට සාපේක්ෂ වශයෙන් ඉතා කුඩා කණ්ඩායමක්. ඔවුන් ඉතාම ශක්තිමත් පුද්ගලයෝ. නමුත් වැඩේලා තියෙන්නේ ඔවුන්ගේ ඒ ශක්තිය ප්‍රසාරණය වීමේ තියෙන ඊට ප්‍රස්තාව අඩු වෙලා තියෙනවාද? ඒ මොකද මේ මුළු රටම හරිද? දැන් මේ මුළු රටම ඇත්තටම වාණිජවාදී අර්ථ ක්‍රමයකට යන නිසා. මොකද එතනදී සාහිත්‍ය කලා ශිල්ප වැඩක් නැහැ. මට හොඳ උදාහරණයක් ඔබට කියන්න පුළුවන්. මෑතකදී
එක අපේ රටේ ප්‍රසිද්ධ ගැන ප්‍රසිද්ධ දක්ෂ රංගන වේදිනියකට උපහාරූලලක් පැවැත්තුවා. ඇය සාහිත්‍ය මේ වශයනුත් අපිට වැදගත් කෙනෙක්, ඇ නිලියක් වශයනුත් වැදගත් කෙනෙක්, මේ අදී හැම අන්සෙම වැදගත් කෙනෙක්. නමුත් ඔබ දන්නවද ඒ උත්සවය සඳහා අපිට අනුග්‍රහකයන් සොයා ගැනීමේදී වෙච්ච ඔවුන් අහනවා කවුදයා? එයාගෙන් මොකක්ද අපිට වෙන වාසිය? කියන්නේ අපේ කොම්පැනියට ඒ වෙන වාසිය මොකක්ද? අවසානයේදී එහෙම අනුග්‍රහකෙක් හොයාගන්න බැරි වුණා. මේ ආදී වශයෙන් ගත්තොත් අපි හරි සීමිත පොඩි තැනක තමයි කොටු වෙලා ඉන්නේ. ඒක වාණිජවාදී අර්ථක්‍රමයේ විසින් වහගෙන ඉන්නවා. එතෙන්දී අපිට අනිකා තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අපිට අද පාලි නැති වුණාට තාම අධිරාජ්‍යවාදීන් පාලි අධ්‍යයනය කරනවානේ. අධ්‍යයනංශයේ තියෙනවානේ. අද අපි සෙල්ලිපි ගැන කතා කරන්නේ නැතුණාට තාම මේගොල්ලෝ සෙල්ලිපි ගැන අධ්‍යයනය කරනවානේ. එතකොට අපේ ශිෂ්‍යයෝ සෙල්ලිපි ගැන අධ්‍යයනය කරන්නේ අපේ රටේ නෙමෙයි ඒ රටවල් වලට ගිහිල්ලා. මොකද ඒ රටවල් වලට තාම තියෙනවා අනිකා හඳුනා ගැනීමේ උවමනාව. ඒක මොන පරමාර්ථයෙන්ද කියන එක වෙන දෙයක්. දැන් අර්ථයෙන් ගත්තොත් කියන්න පුළුවන් ඔවුන් MCC ගිවිසුම හරහා අනිකා අවබෝධ කරගෙන මේක වහගන්න එනවා ඒවා. එහෙම නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ හරහා වුණත් බලන්නකෝ. ඒ හරහා වුණත් ඔවුන්ට තියෙන අනිකා අවබෝධ කර ගැනීමේ උවමනාවක්. දැන් අපිට මේක නැහැ. මේක නැති තාක්කල් ඔබ ඔය කිව්වා වගේ හරිද සීමිත තැන් වලදී අපි එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගත්තට මහා සමාජයක් වශයෙන් මේක පුපුරවා උඩට එන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. දැන් රසවින්දන ගුණයන් පිළිබඳව කතා කරනකොට දැන් සුලෝචන මහත්මයා සඳහන් කළා සමාගමට ගියයින් පස්සේ සමාගමෙන් අපි කියනවා මේ අනුග්‍රහයක් ස්පොන්සර්ෂිප් එකක් ඉල්ලුවායින් පස්සේ මොකද්ද අපිට ලැබෙන්නේ කියලා අහනවා කියලා. දැන් සමාගම් අර්ථයෙන් ගත්තයින් පස්සේ අපි ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තයින් පස්සේ ඔවුන් මේ සමාජ ක්‍රමය ඇතුලේ අතිශය සාධාරණයි. ඔව්. ඔවුන්ගේ පැත්තෙන් ගත්තාම. හැබැයි සමාජ කියවීමක් තියෙන සහ ඒ චරිතය පිළිබඳව කියවීමක් තියෙන මිනිස්සුන්ට බැලුවයින් පස්සේ එහෙමද අපේ රටේ ආයතන මෙයාලට සලකන්නේ. එතකොට දැන් ඕකේ විවිධ පැතිවලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ ගොඩනැගිලා තියෙන තැනනේ. නෑ මේ වජිර දැන් මීට දශක කිහිපයකට ඉස්සෙල්ලා ඒ කොම්පැනිම තමයි මේවට ආයෝජනය කරේ. දැන් ඉස්සර මට මතකයි ඔහොම ගොඩක් සම්මාන උළෙලවල් තිබ්බේ නෑ චිත්‍රපට සඳහා සරසවි සම්මාන උළෙල කළේ ලිවර් බ්‍රදර්ස්. අපි ආයතනය කිව්වොත් ලක්ස්. හරිද? නමුත් අද වෙනකොට ඒගොල්ලෝවත් ඒක කරන්නේ නෑ. එතකොට ජනාධිපති සම්මාන උළෙල තියෙනවා ඊට පස්සේ ජනාධිපති සම්මාන උළෙල පටන් ගත්තා. ඒකට රජය ආධාර කරා. නමුත් අද ජනාධිපති සම්මාන උළෙලක් ඇත්තේ නැහැ. එතකොට මේක කොම්පැනි පැත්තෙන් විතරක් නෙමෙයි රාජ්‍ය පැත්තෙනුත් කරන්නේ නැහැ. ඔව් දැන් සමාගම් මම හිතන්නේ ඔය මහා පරිවර්තන ඔබ කියපු ආයතනය එක්තරා සිනමා සම්මාන උළෙලකට ආයෝජනය කරනවා. මම මෑතකදී දැක්කා. ඒ කියන්නේ ඔවුන් ආයෝජනය කරන්න පෙළඹෙන්නේ සන්නාමයේ තියෙන වටිනාකමට. එතකොට මෙන්න මේ සන්නාම ගොඩ නැගීම කලාවේදී කොයිතරම් දුරට වැදගත්ද කියන එක වෙනම කතා කළ යුතුයි. දැන් දුදුම්කොළ සංස්ථාව වගේ ඒවා. ඒ දවස්වල හරියට අනුග්‍රහය දක්වන නමුත් අර මතට තිත ව්‍යාපෘතියත් එක්කම ඒවත් හිත නිකම්ම ලැබුණා. මේ ඊටම පුළුල් සංවාදයක් ගොඩ ගන්න ඕන මේ කලාව ඇතුලේ සාහිත්‍යය ඇතුලේ සන්නාම ගොඩනැගීමේ වැදගත්කම. ඒ කියන්නේ එහෙම උනයින් පස්සේ අර අනුග්‍රහකේ හොයාගෙන යන තැනට පත් වෙනවා. අපි හැමදාම සාහිත්‍යකරුවා කලාකරුවා තියෙන ඒ තැනම ඒ ආස්ථානයේම වුන්ව නතර කරන්න ගියන් පස්සේ අපිට අත්වන ඉරණම ඔවුන් අඳුනා ගැනීම සඳහා සමාජයේ ක්‍රමයක් නැතිව අපි කොහොමද ඔවුන් අඳුන්වා දෙන්නේ කියන කාරණා. මේව ඇත්තටම බරපතල සංවාද. අපි ආයෙත් අපේ මාතෘකාව පැත්තට આવුත් මහාචාර්යතුමනි මේ වින්දනය බාල වෙන්නේ කොහොමද? ඔබතුමාගේ ප්‍රශ්නෙට එතන අදාළයි කාරණාව. ඒ කියන්නේ මේ වින්දනය බාල වින්දනයක් බවට පත් වෙන්නේ ඇයි? එතකොට තවත් කෙනෙක්ට ඒක ජනප්‍රිය තැනකට යන්නත් ඒ වගේම ප්‍රබුද්ධ සමාජයෙන් එහෙම නැත්නම් අවබෝධයක් තියෙන සමාජයෙන් ඒක ඈත් වෙන්නත් හේතුව මොකක්ද?
සංකීර්ණයි මං හිතන්නේ වජිර ප්‍රශ්නය. ඒ කියන්නේ ඒකට ඇත්තම හේතු අපි ගවේෂණය කරනකොට දැන් එක පැත්තකදී මට හිතෙනවා දැන් අය වින්දනය එහෙම නැත්නම් යම් මිනිසුන්ගේ ජීවිතයේ සංස්කෘතික කලාප අපි හිතන හැමතිස්සෙම දැන් මේක යම්කිසි මොන හරි ආයතනයක් රාජ්‍යය මොන හරි අමාත්‍යාංශ බාහිරේ තමයි මේක යන්න ඕනේ. එහෙම නැත්නම් උළෙල සංවිධායකයන්ගේ මැදිහත් වීමක් හරහා දැන් 1900 වගේ කාලෙක ලංකාවේ නෘත්‍ය ප්‍රචලිත වෙනකොට ඔය මේ උතුරු ඉන්දියානු සංගීතය සහිත ගීතමය නෘත්‍යවල විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේවට කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන හිටි තරුණ ප්‍රජාව ගොඩක් ආකර්ෂණය වෙනකොට ලංකාවේ හිටිය හොඳ නෘත්‍ය මේ කරුවෙක් මේ සීදොන් බස්තියන් ඔහු සීදෙන් බස්තියන් ඉතා වැදගත් වැඩක් කරනවා. කොළඹ ඔහු ආරම්භ කරන ගද්දඹ සතර සල කියලා සංගීත ආයතනයක්. මේක මේ සංගීතය උගන්වන්නේ නෙමෙයි. අර සංගීතයට ලැබි තරුණයන්ට ඇවිල්ලා සංගීතය ගයන්න වයන්න ඉඩ දෙන මේ නිදහස් සංස්කෘතික ස්ථානයක්. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්වත් මොකක් කරන්නේ තරුණයන්ට ඇවිල්ලා ඔවුන්ට කැමති සින්දුවක් කියලා වාදනය වුණ තබ්ලාව ආදී සංගීත භාණ්ඩත් උපයෝගී කරගෙන කරන්න. දැන් මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට මිනිස්සුන්ට නිදහස් වෙලා තමන්ගේ වින්දනය තීව්‍ර කරගන්න, වින්දනය ප්‍රකාශ කරන්න සහ වින්දනයේ නිරත වන්න. ගීතයක් ගයනවා කියන්නේ කෙනෙකුට යම් තැනකට ගිහිලා මිනිහා බොහොම සැහැල්ලුවෙන් යම් කිසි විදියක කිසියම් මේ සුවයක් විඳින්න අත්පත් කරගෙන යන්නේ. නමුත් අපේ රටේ දැන් මේ ක්‍රියාකාරීත්වය මෙහෙම ස්වාධීනව ඇතුලේ නැහැ. එහෙම ස්වාධීනව මේ නිර්මාණ රස විඳීමක් හරි මොනවා හරි දැන් ඉස්සර තිබුණානේ ඔය ජනනාටකවල ඉඳලා මිනිස්සු ඒක කවුරු සංවිධානය කරන මිනිස්සුන්ගේ දෙයක් ඒක. නමුත් අපේ අර පරිණාමයේදී සමාජ පරිණාමයේදී මේවා කවුරු හරි කරලා දෙනකම් කාගේ හරි අනුග්‍රහයක් යටතේ කියන එකට එනවත් එක්කම මේවා කෙරෙහි ඇතිවන අනිසි බලපෑම් සහ අනර්ථකාරී බලපෑම් කියන දේවල් වැඩි ප්‍රජාදායකත්වයක් සහිතව දැන් ලෝකේ වෙන රටවල් වල ගත්තන් පස්සේ ඔවුන්ගේ තියෙන කවි සජ්ජායන ඔවුන් යම් දේවල් නමුත් මේකෙදිත් ලංකාවේ වෙනවා වචිර මේ එක්කෝ එක කවුරු හරි නියෝජිත ආයතනයක පැවැත්මෙන් යනවා එහෙම නැත්නම් යම්කිසි කුලක ගත වීමක් තියෙනවා. එහෙම සාහිත්‍ය වශයෙන් එහෙම කුලක ඇති වෙනවා හොඳයි. දැන් විශේෂයෙන්ම ලංකාවේ මම හිතන්නේ මේ හෙළහවුලක තමයි. හෙළහවුල කියන්නේ ලංකාවේ විශිෂ්ට සංස්කෘතික ආයතනයක්. මොකද ඔවුන්ගේ ශාඛා ලංකාව පුරාම ගියා. ගුරුවරු විශාල ප්‍රමාණයක් බිහි වුණා. එතකොට ඒ ගුරුවරු ඔවුන් විවිධ නිර්මාණ කරා. ඒක පන්ති කාමරවල සාකච්ඡා කරා. ඒ හරහා තවත් නිර්මාණකරණයට ඒ උත්තේජනය සපයන පරම්පරාවක. ඒ නිසා අපි මෙබඳු විකල්ප මාර්ග පිළිබඳ අපි හෙව්වේ නැහැ. දැන් අද ඒ වගේ දේවල් වලට තියෙන අවකාශයට අඩුයි. මොකද මේ හැමතිස්සෙම යම්කිසි පිරිසකගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් අමාත්‍යාංශයක් බහරේ ක්‍රියාත්මක වෙන. ඉතින් අර මේ ගදබ සතර සල වගේ දෙයක්ම තමයි අද වෙනකොට සංස්කෘතික මධ්‍යස්ථාන කියලා වෙන්නේ. නමුත් ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් අපෙන් මම හිතන්නේ පුරවැසියාගේ ඒ වින්දනය හරි එහෙම නැත්නම් විනෝද සංස්කෘතියකට විවේකීව ගිහිල්ලා කලා රස වින්දනයේ යෙදෙන දෙයකට වඩා ආපෝසරය කර සාම්ප්‍රදායික නැටුමක් උගන්වන මොනවා හරි දේවල් වල තාමත් ඒව නිකන් පොඩි ඉගෙනීමේ කේන්ද්‍රස්ථාන බවට පත් වුණා. ඒක නිර්මාණය කරපු නිර්මාතෘවරු මම හිතන්නේ ලක්ෂ්මන් ජයකොඩි එමතිවරයාගේ කාලේ මේක ආරම්භ වෙන්නේ. ඔවුන් හිතපු දේවල් මේක ඇතුලේ වෙන්නේ නැහැ. ඉතින් අපේ හැමතිස්සම වෙන්නේ එක්ක පුරවැසියා හිතනවා අපිට හැම දෙයක්ම කවුරු හරි කරලා දෙන්න ඕන. ඒ මානසිකත්වයට අපි ඇවිල්ලා තියෙන. ඉතින් ඒ බඳු පරිසරයක් මම හිතන්නේ විශේෂයෙන්ම නිර්මාණශීලී සංස්කෘතික මිනිසා වින්දනයට අවශ්‍ය හිතකර පරිසරයක් ඒක නිර්මාණය වෙන්නේ. දැන් අඩුම තරමින් මම දකින අත්දැකීම තමයි දැන් විශ්වවිද්‍යාලයන් යම් කිසි විදිහක සාපේක්ෂ නිදහසක් තියෙන ආයතන කියලානේ අපි හිතන්නේ. අද දවසේ දැන් ඒ කාලේ පෙරදිනියේ සරච්චන්ද්‍ර කියන මේ නිර්මාණකරුවන් නිසා එතන යම් මේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. නිර්මාණ රස විඳින්න ඒකට නළු නිලියන් වශයෙන් ඔය දිද්දෙනිය මනෝරත්න වැනි අය එඩ්මන්ඩ් ජයසිංහල මේ ශිෂ්‍ය ප්‍රජාව අතරින් මේ නිර්මාණකරුවෝ බිහි වෙනවා. ඒතර දන්ත වෛද්‍ය පීඨයේ ඉන්න ශිෂ්‍යෙක් කවි ලියනවා. ගුණදාස සමරසේකර. එතකොට මේව හරහා ස්වාධීන නිර්මාණ සංස්කෘතියකට තෝතැනි බවට මේපත් වෙනවා. හැම විශ්වවිද්‍යාලයකම කැලණිය විශ්වවිද්‍යාලයේ මේ හැම තැනකම මේ වගේ දේවල් වලට අලුතෙන් අවකාශ නිර්මාණය වෙන මේව ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ අර තියෙන උනන්දුවත් එක්කම එහි ප්‍රතිඵලයක් විදියට. දැන් මේ උනන්දුව නැති වෙලා යනවා. එතකොට ඒවයි ආයතන වලත් ඒව මන්දෝත්සාහී වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් මේව උත්සාහ කරත් අන්තිමේදී ඒවට දායකත්වයක් ලැබෙන්නේ නැහැ. දුර්මුඛ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත වශයෙන්ම අපි අද මුහුණ දීලා තියෙන අවාසනාවන්ත තත්ත්වය. මේ තත්ත්වයේ යටතේ විවිධ ඒව ප්‍රවර්ධනය කරන විවිධ ඉලක්ක තියෙන වාණිජ්‍ය සංවිධාන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ගොඩනැගෙන දේවල් එනවා. හරිම සමහර ඒවා හරි ගොරහැඩි. ඒක ඒ කිසිදු පරපුරක් මං හිතන එකම තරුවක් අත්තාම පත් වෙන තරු තියෙන්නේ නැහැ. හුඟක් වෙලාවට කඩා වැටෙන
මාස 3යි එමනම් අවුරුද්දයි තරුවක ආයුෂ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නිර්මාණය කරන සංස්කෘතික ක්‍රියාකාරකම් වල පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක නිසා අපිට ඒව පිළිබඳ යලිත් ගැඹුරින් සිතා බලන්න වෙනවා. කොහොමද අපි මේක නිර්මාණය කරන්නේ කියලා. මම කියන්නේ තනි විසඳුම් නෑ. අපි මේ හරහා ගොඩනැගෙන සාකච්ඡා ඔස්සේම තමයි එබඳු දෙයක් අපිට ඒ රසිකත්වය ප්‍රවර්ධනය කරගන්න කටයුතු කරන්න. වැඩි එකක් ඕනේ නැහැ. දැන් ඉස්සර සතියන්ත සති මැද පුවත්පත්වල සාහිත්‍ය කලාව සඳහා තිබුණු ඉඩකඩ අද කොයිතරම් ඒ පිටුම් නැහැ. ඒ පිටු නැහැ. ඉතින් ඒ නිසා පිටු 4 තිබුණ එක 2 වෙනවා 2 භාගේ වුණා භාගේ නැත්තරම නැති වුණා. ඉතින් මේ බඳු ඛේදවාචකයක් හරහා යන්නේ. එතකොට අපි ඇත්ත වශයෙන්ම කොහොමද ඒක තීරුම් ගන්නෙ? ඊට වඩා සමහරට මේ ග්‍රහයන් සිටින ඒව නක්ෂත්‍රය වෙන අතරේක ඊට වඩා වැඩි ප්‍රමාණයක් එන්න පටන් ගත්තා. දැන් ඉස්සර මට මතකයි මේ පුවත්පත්වල ඒ බඳු දේවල් වලට නෙවෙයි ඉඩකඩ තිබුණේ. ඊට වඩා එන සිනමා කෘතියක් පිළිබඳ විශාල වාද. පාලමයට නවකතාව පිළිබඳ ගුවන්විදුලි රූපණ මණ්ඩපයේ යන සාකච්ඡාවක්. ඉරිදා පුවත්පතක යන පාලමයට රඟදුන් දෙන්ජම් මැටේ ਵਿਚාරය කියලා තව එකක්. මේ හරහා දැන් මහාචාර්ය සරච්චන්ද්‍ර සියලු දෙනා මේ වැඩි කාලයක් නෙමෙයි 1980 90 ගණන් වල මේ බඳු වාද විවාද ඔස්සේ මේවා හරි නිරුත්සාහයෙන් ජන සහභාගීත්වයෙන් ඇති වුණු වාද විවාද පරාක්‍රම කොටතක් සුචරිත ගම්ලත් අතර වාද. අද කොහෙද එහෙම අඩුතරමින් කේන්ද්‍රීයක්වත් නැහැ. වාදයක් තියා වාදයක හඬක්වත් නැහැ. ඉතින් මෙන්න මේකට හේතු හොයන්න ඕන. ඇත්ත වශයෙන්ම ඒවා කිසිදු සමාජ හෝ පුද්ගලයන් අරමුණු කරගත් ඒවා පිළිබඳ දේශසහගත දේවල් නෙමෙයි. මේ පිබිදීම අපි කොහොමද කරගන්නේ? ඒක මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය මේ මුදලට යට වෙච්ච ගිරාපෝතකයන් බිහි කරන ඒ අධ්‍යාපන ක්‍රමයේ පන්ති කාමරේ නිර්මාණශීලී ගුරුවරයා දැන් ගුරුවරයා පිළිබඳ ශික්ෂක වෘත්තියේදී කුමාරතුංග කියන ඔහු සතු භූමිකාව මොකද්ද කියලා. අද ඉන්න ගුරුවරයා පිළිබඳ අපිට අභිමානය තියෙනවා. ඒ අභිමාන විරහිතයෙක් කොහොමද අභිමාන රහිත පුරවැසියෙක් නිර්මාණය කරන්නේ? මේව ඇත්ත වශයෙන්ම අපේ රටේ දේශපාලනඥයන්ට හෝ කාටවත් පවරන දේවල් නෙමෙයි. මේ පුරවැසි සමාජයක තුළ සාකච්ඡා කළා පුරවැසි සමාජයේ එන හඬක් ඔස්සේ මේ අපිට යලිත් යහපත් ශාස්ත්‍රීය සංස්කෘතික ජීවිතයක් ඉල්ලා සිටීම සඳහා පෙළ ගැස්මක් කතාබහක් අපේ සමාජයෙන් ආරම්භ වෙන්න වෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. එතරම් මේ කතාබහේ අපිට අවසානයේ හොයාගන්නත් ඕන. හැබැයි මේ මතුව කාරණා සංක්ෂිප්ත කරගන්න අතර වාරයේදී තවත් එක් යොමුවක් වෙත මා යොමුවන්නට හිතුවා ඔබත් එක්ක. විශේෂයෙන් මේ අලුත් ආකාරයේ සිතුවිලි දහමයන් ඔස්සේ ඔබතුමන් ගමන් කරන නිසා මේ නිර්මාණකරුවා යාවත් කාලින නොවීම කියන කාරණාව. දැන් උදාහරණයක් විදියට අපේ රටේ සමාජ මාධ්‍ය මතුවෙනකොට අපේ වියත්‍යයි සම්මත සමාජ පන්තිය මෙය ඉතාම ඉක්මනින් බැහැර කරා. අපි ගත්තොත් තාක්ෂණය ඉතාම මේ ඈතින් තැබුවා. හැබැයි එහි ආදීනව භුක්ති විඳින්න සිද්ධ වුණේ හරසුන් දේවල් ඒ ඔස්සේ ගමන් කරන්න පටන් ගත්තාම වියත් සමාජය එතෙන් දෙනකොට ඒක පමා වැඩි. එතකොට මේ කාලය අනුව අල්ලලා ඉවරයි. එතකොට යාවත් කාලින නොවීමේ අභියෝගය අපි කොහොමද ජයගන්නේ සහ ඒ නිසා මේ සාහිත්‍යයේ අපි කතා කරන යුගය නිර්මාණය කරන්න ඒ සඳහා කොහොමද බලපෑම් කරන්න ඕන? දැනට තියෙන තත්ත්වය ඇත්තටම ලෝක පරිමාණවත් මේ තත්ත්වය තමයි. යම් වෙනස්කම් තියෙනවා. කියන්නේ ඇමරිකාවේ හෝ එංගලන්තයේ මේ තත්ත්වය එනකොට ඒවා ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය ශක්තිමත් හින්දා යම් අවකාශ තියෙනවා. අපේ ඒ නැති ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් ඔබ ඔය කියන ගැටලුව එන්නෙම තාක්ෂණය සහ සාහිත්‍ය කලා භාෂාධ්‍යයනය දෙපැත්තකට ගමන් කරපු පරම්පරාවක් ගොඩනැගුව නිසා තමයි. එතකොට යම් පරම්පරාවක් තාක්ෂණික පිම්මක් ගන්නවා විශාල වශයෙන්. හැබැයි ඒගොල්ලන්ට පරිකල්පනය හෝ අර ටික ඇත්තෙම නැහැ. දැන් මේ දවස්වල මට ගොඩක් ඒ සාකච්ඡා වලට ලක් වෙන අය කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ සර් තාක්ෂණය ඕනම එකක් ගාවට ගෙනත් දෙන්න. කතා කරන්න බැරිද මේ ගැන මොකක්වත් මේ අදහසක් දක්වන්න බැරිද? ඒ කියන්නේ මේ දැන් කතා කරන්න ඉන්න අනික හුඟක් අය කියන්නේ අපිට මේක කරන්න තේරෙන්නේ නැහැ මේ එක බටන් එකක්වත් ඔබා ගන්න බෑ. මේක හරිම ප්‍රශ්නයක්. එතකොට මේක සම්පූර්ණ දෙපැත්තකට ගිය කාර්යයක්. එතකොට මේ දෙපැත්තට ගිය කාරණේ එන්නෙම මම පෙන්වන්නෙම අර අපේ රාජ්‍ය 56න් පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් මොකද අර කාර්යයේ මිනිස්සයා තාක්ෂණිකයි, විද්‍යාත්මකයි, තර්කානුකූලයි, කලාත්මකයි ඔක්කොම කැලේ තිබුණා. එතකොට දැන් අපිට එහෙමනම් අපිට ගන්න වෙලා තියෙන මූලික පියවර තමයි අර දෙනා කරනවා වගේ අපි ඉක්මනට මේ බලවේග දෙක එකතු කර ගැනීමේ
වැඩපිළිවෙලක් හදනවා. දැනට ඒ හැදිලා තියෙන වැඩපිළිවෙලේ තියෙන ගැටලුව තමයි ඒක දෙපැත්තට බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන එක අතම ගුණාත්මක සාධකය අපේ මහාචාර්යතුමා කිව්වා වගේ විශාල ගැටලුවකට ලක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට e-spaces ගොඩක් සාහිත්‍ය කලාවෙනුන් ඇති වෙලා තියෙනවා. Facebook මාධ්‍ය පමණක් නෙවෙයි මේ විශාල සාකච්ඡා Zoom මගින් පිටරට ඉන්න එක සාකච්ඡා ගොඩක් දේවල් යනවා. නිතරම අපටත් ඒවා යනවා. නමුත් ඒවා තියෙන ගැටලුව තමයි මේවා කතා කරන දේවල් මොනවද කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතෙන්දී අපිට කරන්න පුළුවන් කාරණයක් තමයි දැන් මමත් ටිකක් එළඹිලා ඉන්නවා. වෙබ්සයිට් ගොඩනගාමින් ඒවට ලියමින් දැන් මම මෙතුමටත් කිව්වා උදේ හම්බුණු වෙලෙත් අපි වෙබ්සයිට් එකක් ගොඩනගලා තියෙනවා. ඒක හරහා අපි පුවත්පතක කාර්යභාර ඉෂ්ට කරනවා. දැන් මේ තියෙන තත්ත්වය අනුව. ඒකට ඒක තව ඒ වගේ දේවල් තවත් ගොඩ නැගීවි මං කියන්නේ. තවත් අය මේ වගේ දේවල් වලට මහන්සි වෙලා අපි මේක අරගෙන යන්නට ඕනේ. මේ විද්‍යුත් මාධ්‍ය සහ මේ එන ඕනම තාක්ෂණික එකක් ඇතුලේ අපි මේ ගුණය ආරක්ෂා වෙන්නට ඕනේ. අපි ඒක තාක්ෂණික පිරිසකට පමණක් නොගැඹුරු බාර දීලා අපි මේකෙන් ඉවත් වෙන්න කිසිසේත්ම මම නම් සූදානම් නැහැ. ඒක නොකළ යුතු දෙයක්. ඒක නොකළ යුතු නොවිය යුතු දෙයක්. එතකොට අපි ඕනෑම සයිබර් අවකාශයක අපි කෞසිලුමිනියේ ඉඳලා ටෝස්ටෝයි දක්වා සාකච්ඡා කරන්නට වහාම සියලු දේ සන්නද්ධ කළ යුතුයි. එතකොට ඒ සන්නද්ධ කිරීමේදී නැවතත් ආපහු අර ඇතිලා තියෙන ගැටලු විශ්වවිද්‍යාල පද්ධතිවල මේ තාක්ෂණය එක්ක ගනුදෙනු කරන්නට බලාධිකාරිය තියෙන ඇතැම් පිරිස් දක්වන දැඩි නොකමැත්ත. දැන් උදාහරණයක් විදිහට මම ගොඩක් සටහන් කරපු දෙයක් තමයි අපේ අධ්‍යයනයේ ළමයි ලව්ව ටයිප් කරලා මේ අසයින්මන්ට් එකක් දෙන්න. එතකොට හෑන්ඩ් රයිටින් පිළිබඳ ප්‍රශ්නේ බරපතල විදිහට මතු කරලා කියනවා සමහර අය අකුරු ලස්සන වීම වෙන්නේ නැහැ හැමුණ මං තව දුරටත් ටයිප් කිරීම ඇරෙන්න ලියනවා කියලා දෙයක් පවතින්න බෑ. හරිද? පවතින්නේ නෑනේ. අපිටත් බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි නෙවෙයි. ඒකට ඒ අකුරු ලස්සන කරවීම නෙවෙයි දැන් තියෙන්නේ අකුර කියන්නේ මේ ටයිප් කරන අකුරු. ඒකට ඒ ඇයට ඒ අවකාශය දෙන්න. නමුත් ඒ තෙන්ට නැඹුරු වෙන්න අමාරුයි. ඒකට අපි මෙතන අපි තේරුම් ගන්නට ඕනේ 50 ගණන් වල හැදුණු ජාතික රාජ්‍යය අතිශය අනතුරුදායක විතරක් නෙවෙයි. අතිශය භයානක විදියට හිස්මොල ගෙඩිවල ඔළුවල රැඳිලා තියෙන භයානක ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ ලක්ෂණ ඉවත් කර ගැනීම ලේසි නෑ. හැබැයි ඒ ලක්ෂණ ඉවත් වෙනවත් එක්කම ආදේශ වෙන්නේ ඒ ලක්ෂණ මුකුත් නැති උනම ගැඹුරක්වත් නැති තව පරපුරක්. ඒ කියන්නේ විශාල රික්තයක් අපි ඉස්සරහා තියෙනවා වගේ. ඉතින් මේ රික්තයක අපිට ගැටෙන්න පුළුවන්. ඒ ගැටීම තමයි අපි අර මාධ්‍ය තුළට පුළුවන් තරම් ඇතුළත් වෙමින් ගුණාත්මක සාධකය ඒ තුළ සම්පූර්ණ කර ගැනීම තමයි මම හිතන්නේ අපි කරන්න ඕනේ. දැන් මේ ගුවන් විදුලිය ගැන මෙතුමා ඒ දකින්න සිහිනත් අපි ඇතුළත් කරගන්න ඕන මේ නවත රේඩියෝ channel මේව ඇතුළේ නිර්මාණය කරගන්න. වෙන විකල්පයක් අපිට ඉතුරු වෙලා නැහැ. අපි එතෙන්ට යන් කියන තැන තමයි මම නම් දැඩිවම ඉන්නේ. ඇත්ත දැන් අපි මේ සියලු දේවල් අර ඔබ කිව්ව මේ ධාරා දෙකේ ඒකමිතිය හදන තැනකදී ඊට වැඩි නව සංවාද බිහි වෙවි. දැන් මේ අපි ගත්තොත් සාහිත්‍ය පිළිබඳව ජනප්‍රිය මාධ්‍ය ධාරාව අයින් වෙනකොට සමාජ මාධ්‍යෙන් ඒ සාහිත්‍ය සංකතනය සංවාදය ඒ සංഭാෂණය ආරම්භ වී තිබෙනවා. ඒට ඉතාම හොඳ ඉල්ලුමක් ඇති වෙමින් යනවා. ඒ නිසා මේ තාක්ෂණය භාවිත කරන්නට සාහිත්‍යකරුවා උනන්දු කිරීම තුළ ඒ වගේම විද්‍යුත් ටීකාවන් පුළුවන් තරම් මේ සාහිත්‍ය සමාජය පිළිබඳව කතිකාවන් ආරම්භ කරන තැනකදී අපිට මේ සංවාදය ඊට වැඩිය හොඳ තැනකට අරගෙන යන්න පුළුවන්කම ලැබෙවි. කොහොමනත් අපිට සතුටුයි වින්දනය, චින්තනය සහ සාහිත්‍යය කියන මාතෘකාව ඔස්සේ අපිට ඊටාම පුළුල් සංවාදයක් ගොඩනගන්නට අවකාශය ලැබුණා. මෙය අවසානයක් නෙවෙයි. මේ ඇත්තටම ආරම්භයක්. ආරම්භයේ සිට අවසානය දක්වා කාලාන්තරය ගත්තයින් පස්සේ ඒට අවසානයක් අපිට දෙන්නට වෙනවා. නමුත් මෙය ආරම්භයක් කරගන්නට ඔබට ආරාධනා කරමින් මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයාට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාටත් ස්තුතියි. මාධ්‍යවේදී විචාරක සුලෝචන වික්‍රමසිංහ මහත්මයාටත් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔබටත් ආරාධනා කරනවා ඔබේ වින්දන කලාපයේ සැරිසරන හැඟීම් වැඩි දියුණු කරගත්තයින් පස්සේ ඔබේ සිතුවිලි වල වෙන වෙනස්කම අත්හදා බලන්න. එතකොට වින්දනය, චින්තනය, සාහිත්‍යය අපේ ජීවිතවලට කොයි තරම් බලපානවාද කියන කාරණය ඔබටම අවබෝධ කරගන්න පුළුවන්. ඔබට සුබ දවසක්.